මේක රක්ත තත්ත්ව වෙනතුරු රත් කරපු වහාම අපි කව මුදලැබීම් ජර්නලය එහෙනම් අපි අරවින්දට දුන් වට්ටම් තියෙනවා. තකට තරිකිට කුන්දා තකට තරිකිට කුන්දා. ආයුබෝවන් දුවල පුතාලා අපි මේ අද සූදානම් වෙන්නේ පසුගිය 2020 අපොස උසස් පෙළ සංයුක්ත ගණිත විෂයට අදාළව සංයුක්ත ගණිතයේ 2 ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් විවහාරික ගණිතයේ අදාළ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. ඒ අනුව දුවල පුතාලා සෑම දිනකටම පැය 3කුත් විනාඩි 10ක් මේව ප්‍රශ්න පත්‍රය ලැබෙනවා. ඒ අනුව අපිට ලබා දෙන මෙම පැය 3යි විනාඩි 10 අපි කොහොමද මේ විභාගෙදී කාල කළමනාකරණය කරගෙන පිළිතුරු සපයන්නේ කියන එක අපි බලමු. මේ ප්‍රශ්න පත්‍රයේ අපිට විනාඩි 10ක් අපිට දීලා තියෙන්නේ අර ලැබෙන දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න 7න් 5කුත් සහ අර පළමු ප්‍රශ්න පත්‍රයේ මුල් කොටසේ ඒ කොටසේ තිබෙන ප්‍රශ්න 10ත් පිළිතුරු සපයන්නේ කොහොමද කියලා අපි කාල කළමනාකරණය කරගෙන තමයි මේ විනාඩි 10 දීලා තියෙන්නේ. ඒ අනුව ප්‍රශ්න පත්‍රය හොඳින් කියවලා හැම දුවෙක්ම පුතෙක්ම තමන්ට පහසු ප්‍රශ්න 5 දෙවෙනි B කොටසේ තමන්ට පහසු ප්‍රශ්න 5 ලේසිම පිළිවෙලට right ලේසිම පිළිවෙලට ඒ කියන්නේ පළමුව පිළිතුරු අපි සපයන්න පටන් ගන්න ඕනේ ලේසිම ප්‍රශ්නේ. ඒ අනුව අපි ලේසි ප්‍රශ්න 3ක් අපිට අනිවාර්යෙන් පළමු පැයකට පිළිතුරු සපයන්න පුළුවන්. අපි තවත් පැය 2ක් අපි ඉතුරුලා තියෙන අපිට එම පැය දෙකෙන් එක පැයක් අරගෙන තව ප්‍රශ්න 2ක් අපි පිළිතුරු සැපිය යුතුයින් අපිට තව පැයක් ඉතුරු වෙනවා අර ඒ කොටසට අදාළ ප්‍රශ්න 10 පිළිතුරු සපයන්න. අපි ඒ ක්‍රමවේද අනුගමනය කරොත් අපිට අනිවාර්යෙන් පුළුවන් අර පැය 3න් ඉහළ ලකුණකට ළඟා වෙන්න මේ ප්‍රශ්න පත්‍රය පිළිතුරු සපයන්න පුළුවන්. එහෙනම් දුවල පුතාලා බලමු අපේ ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නය. අපිට මේක ලැබිලා තිනවා එක ස්කන්ධය m වූ a සහ b අංශු දෙකක් සුමට තිරස් බිම මත එකම සරල රේඛාවේ ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වෙමින් සරල ලෙස ගැටේ. ගැටුමකට මොහොතකට පෙර a හා b හි ප්‍රවේග පිළිවෙලින් u සහ λ u වේ. a හා b අතර ප්‍රත්‍යේක සංගුණකයේ භාගය වේ. ගැටුමට මොහොතකට පසු a හි ප්‍රවේගය සොයා λ විශාලයි 3න් 1 නම් a හි චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වන බව පෙන්වන්න අපේ ගැටලුව තියෙන්නේ. ඒ අනුව අපේ පිළිතුර මම අරගෙන තියෙන මෙයාගේ ගැටුමකට මොහොතකට පෙර සහ ගැටුමට මොහොතකට පසු අවස්ථා මම අරන් තියෙනවා. ගැටුමකට මොහොතකට පෙර අපි සැලකුවොත් මේ වස්තු දෙක එකිනෙක මුහුණට මුහුණ ගමන් කරනවා. ගැටුමට මොහොතකට පස්සේ මම සලකලා තියෙන එකම දිශාවට ගමන් කරනවායි කියලා. ඒ අනුව අපි පාවිච්චි කරන මෙයාට ගම්මිතා සංස්ථිතිය ඒ අනුව ගැටුමට මොහොතකට පස්සේ අපි ගම්මිතා ලියුවාම වෙනවා mv ධන mvb සමානයි mu ඍණ m λ u එකක් එනවා. ඒ අනුව මෙම සමීකරණය සුළු කරයන් පස්සේ අපිට එනවා v ධන vb සමානයි 1 ඍණ λ වාරයක් u වෙනවා. ඊට පස්සේ පාවිච්චි කරන මෙයාට නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය ඒ අනුව ගැටුමකට පස්සේ සාපේක්ෂ ප්‍රවේග සමානයි ප්‍රත්‍යේක සංගුණකය ඍණාගය ඊට පස්සේ ආපහු ප්‍රවේග වෙනස ගැටුමට පසු ප්‍රවේග වෙනස. ඒ අනුව එක සමීකරණය සහ දෙක සමීකරණය සුළු කිරීමෙන් අපිට ඒ ස්කන්ධයේ ප්‍රවේගය අපිට ලැබිලා තියෙන මේ ආකාරයට අපිට ගැටලුවේ කියනවා λ විශාල 3න් 1යි. ତොර මේ අගය අනුව λ වල අගය 3න් 1ට වැඩි වුණාම මෙතෙන් ලැබෙන පිළිතුර ධන සංඛ්‍යාවක් එළිය ඍණ සංඛ්‍යාවක් තියෙනවා. ඒ අනුව අපිට පුළුවන් කියන්න ඒ වල දිශාව ප්‍රතිවිරුද්ධ නැහැ කියලා කියන්න පුළුවන්.
අපි යන් ඊළඟට දෙවෙනි ගැටලුවට. අපේ දෙවෙනි ගැටලුව තියෙන්නේ අංශුවක් තිරස් ගෙබීම මත වූ ඕලක්ෂයක සිට u සමානයි 2 ag වර්ගමූල ආරම්භක ප්‍රවේගයකින් හා තිරසට ඇල්ෆා කෝණයකින් ප්‍රක්ෂේප කරනු ලැබේ. අංශුව O සිට A තිරස් දුරකින් පිහිටි උස 3a බෙදීම 4 වූ සිරස් බිත්තියකට යාන්තමින් ඉහළින් යයි. ඒ අනුව sec වර්ග ඇල්ෆා සමානයි 4යි tan වර්ග ඇල්ෆා ධන 3 සමානයි බිංදු බව පෙන්වන්න. එනයින් ඇල්ෆා සමාන tan ඉන්වර්ස් 2 බව පෙන්වන්න අපේ ගැටලුවේ තියෙයි. හරි. අපි බලමු අපේ පිළිතුර. අපි අරන් තියෙන මේ වස්තුවේ ආරම්භක වේගය වර්ගමූල 2ag ඒ දුර ගමන් කරාන් පස්සේ මේ වස්තුවේ සිරස් විස්ථාපනය 3a බෙදීම 4යි. ඒ අනුව මම S සමානයි ut තිරස්ස පාවිච්චි කරොතින් අපිට එනවා a සමානයි u cos alpha t එනවා. ඒ අනුව t සමානයි a බෙදීම u cos alpha. පස්සේ අපිට පුළුවන් සිරස් S සමානයි ut ධන භාගයයි at වර්ගය පාවිච්චි කරන්න පුළුවන්. ඒ අනුව වස්තුවේ සිරස් විස්ථාපනය 3a බෙදීම 4යි. සිරස් ප්‍රවේගය u sin alpha ගත වූ කාලයේ t ඍණ භාගයයි gt වර්ගය. ඒ අනුව පිළිතුරට අපි t ආදේශයෙන් අපිට පුළුවන් 3a බෙදීම 4 සමානයි a tan alpha ඍණ භාගයයි g a වර්ග 2ag cos වර්ග alpha අපිට ලැබෙනවා. ඒ අනුව 3a බෙදීම 4 සමානයි a tan alpha ඍණ a බෙදීම 4යි sec වර්ග alpha එනවා. I එම සමීකරණයේ a ඉවත් කරාන් පස්සේ අපිට එනවා sec වර්ග alpha ඍණ 4යි tan alpha දාන 3ක් එනවා. sec වර්ග 1 දාන tan වර්ග alpha ඍණ 4යි tan alpha දාන 3 සමානයි බිංදුවයි. ඒ අනුව අපිට 4යි tan වර්ග alpha ඍණ 4යි tan alpha දාන 4 අපිට මෙයාව ලියන්න පුළුවන් tan alpha ඍණ 2 සම්පූර්ණ වර්ග කියලා ලියන්න පුළුවන්. ඒ අනුව tan alpha අපිට එනවා tan alpha ලගය 2ක් එන්නේ. right. එහෙනම් අපි ළඟට යන් ගැටලු අංක 3ට. එක එක ස්කන්ධය m වූ a හා b අංශු දෙකක් අචල සුමට කප්පියක් මතින් යන සැහැල්ලු අවිතන තන්තුවක දෙකළවරට ඈඳා රූපයේ දැක්වෙන පරිදි ඒ අංශුව තිරස් කෙබීමක සිට a උසකින් ඇතිවද b අංශුව කෙබීම ස්පර්ශ කරමින්ද සමතුලිතතාවයේ පිහිටා ඇත. දැන් ඒ අංශුවට සිරස්ස පහළට mu ආවේගයක් දෙනු ලැබේ. ආවේගයෙන් මොහොතකට පසු ඒ අංශුවේ ප්‍රවේගය සොයන්න. ඒට ගෙබීමට ළඟා වීමට ගතවන කාලයත් අපෙන් අහනවා. අපි යනු බලමු මෙයාගේ පිළිතුර. අපේ වස්තු දෙක A සහ B. අපි ඒ වස්තුවට දෙනවා mu කියලා ආවේගයක්. A සහ B අතර උස මේ වස්තුවේ A තියෙන්නේ. ඒ අනුව අපි A අංශුවට I සමාන ඩෙල්ටා m භාවිතා කරමු. ඒ අනුව mu ඍණ I සමානයි mv එනවා අපිට. B ට I සමාන ඩෙල්ටා m වලින් එනවා I සමානයි mv1 එනවා. ඒ අනුව සමීකරණ දෙක සුළු කිරීමෙන් v1 සමානයි u බෙදීම 2යි. ඒ අනුව ඒ අංශුව බිම දිශාවට එමෙත පහළට චලිත වෙන්න පටන් ගන්නේ u බෙදීම 2කින්. ඒ අනුව ගතන කාලය ඒ විස්ථාපනයක් එන්න ඕනේ. ප්‍රවේගය u බෙදීම 2යි. ඒ අනුව 2යි a බෙදීම u කාලයකින් ඒ අංශුව බිමට ළඟා වෙනවා. අප බලමු පුතාලා ඊළඟට අපේ ප්‍රශ්න අංක 4 ස්කන්ධය 1500 කිලෝග්‍රෑම් වූ කාර්යයක් විශාලත්වය නිව්ටන් 500ක් වූ නියත ප්‍රතිරෝධයට එරෙහිව ඍජු තිරස් මාර්ගයක ධාවනය වේ. කාර්යයේ එන්ජිම කිලෝවොට් 50ක ජවයකින් ක්‍රියා කරමින් කාර්යය 25 ms ශ්‍රේණියක වේගයෙන් ධාවනය වන විට ත්වරණය සොයන්න. එම මොහොතේදී කාර්යයේ එන්ජිම ක්‍රියා විරහිත කරනු ලැබේ. එන්ජිම ක්‍රියා විරහිත කළ මොහොතේ සිට තප්පර 50කට පසු කාර්යයේ වේගය සොයන්න. අපි මේ ගැටලුවේ කොටස් දෙකක් තියෙනවා
දුර පුතාලා නේද? අපිට පේන මේකේ මුලින්ම ත්වරණයක් අහනවා. ඊට පස්සේ එන්ජිම ක්‍රියාව විරත කරන් පස්සේ ආපහු තප්පර 50ට පසු වේගය අහනවා. ඒ අනුව බලමු අපි පිළිතුර අපේ මුල් කොටස ගැටලුවේ තිබෙන්නේ ප්‍රතිරෝධී බලය 500යි මෙයාගේ වේගය v25යි ms1යි. ඒ අනුව අපි h සමාන fe භාවිතා කළ විට අපිට එනවා h සමානයි 50 වැඩි කිරීම 10/3යි f ප්‍රකාශන බලය v ප්‍රවේගය. ඒ අනුව f සමානයි 2000 නිව්ටන් වලින් අපිට ලැබිලා තියෙනවා. f සමානයි මේ චලිතය අපි යදුවාම f සමානයි 500යි 1500 ගුණ කිරීමේ ඒ අපේ වස්තුවේ ත්වරණය කාර්ය ත්වරණය. ඒ අනුව a සමානයි 1 ms2 එකක් වෙනවා. අප බලමු ඊළඟට අපේ ගැටලුව දෙවෙනි අවස්ථාව. f සමානයි ma මගින්. එහෙම නැත්නම් අපේ එන්ජිම ක්‍රියාව විරත කළ විට අපේ ත්වරණය අපිට එනවා. ඒතකොට ප්‍රතිරෝධී බලය පමණයි අපිට තියෙන්නේ. ඍණ 500යි දිශාව ප්‍රතිවිරුද්ධ නිසා m 1500යි ඒ වන්නල අපිට අගය ලැබෙනවා ඍණ 3 එකක් එනවා. ඒ අනුව අපි v සමාන යොදනයේදී භාවිතයෙන් අපිට ලැබෙනවා v සමානයි දැන් රතේ වේගය 25යි මන්දනයක් තියෙන්නේ 3 1යි වැඩි කිරීම කාලය තප්පර 50යි. ඒ අනුව තප්පර 50ට පසු වේගය අපිට 25 බෙදීම 3යි ms1 එකක් ලැබෙනවා. අපි යන් ඊළඟට අපේ පස්වන ගැටලුවට. දිගෙල්වන සැහැල්ලු අවිතන තන්තුවක් මගින් තිරස් සිවිලිමක නිදහසේ එල්ලා ඇති ස්කන්ධය 2 m p අංශුවක් සමතුලිතතාවයේ පවතී. u ප්‍රවේගයෙන් තිරස් දිශාවකින් චලනය වන ස්කන්ධයේ m තවත් අංශුවක් p අංශුවම ගැටි එයට හාවේ. ගැටුමට පසුව තන්තුව තද පවතින අතර සංයුක්ත අංශුව සිවිනට යාන්තමින් ළඟා වේ. u සමානයි වර්ගමූල 18යි gl බව පෙන්වන්න තියෙන්නේ. අපි යනු බලමු අපේ පිළිතුර. 2m ස්කන්ධය මේ ආකාරයෙන් එල්ලා තිබෙනවා. m ස්කන්ධය 2m වල හැපෙනවා. ඒ අනුව මේ දෙක එකට සම්බන්ධ වුණාන් පස්සේ මෙයාගේ සංයුක්ත ස්කන්ධය වෙන්නේ 3m වෙනවා. අපි මේකට පාවිච්චි කරන ගැටුමට පස්සේ ශක්ති සංස්ථිතිය ඊමේ භාවිත කරලා තියෙන්නේ. රයිට්? ඒ වගේම I සමාන ඩෙල්ටා m භාවිතයෙන් අපිට පුළුවන් ගැටුමට පෙර වස්තු දෙක එකට හා වෙන අවස්ථාවේදී අපිට පුළුවන් සංයුක්ත වස්තුවේ වේගය හොයාගන්න. ඒ අනුව අපි I සමාන ඩෙල්ටා m භාවිත කරලා අපිට එනවා ගැටුමට පස්සේ ගම්‍යතාව 3i mv ගැටුමට පෙර mv ඒ අනුව v සමානයි u බෙදීම 3යි. දැන් අපි බලමු ගැටුමට පස්සේ අංශුව සීලිම දක්වා ගමන් කරන අවස්ථාවට ශක්තිශක්තිය භාවිත කරන්නේ කොහොමද කියලා. ගැටුමට පසු චාලක ශක්තිය අපි අරන් තියෙන භාගයයි 3i m වර්ගය. ඊට පස්සේ මෙයා ගමන් කරනවා සීලිම දක්වා. එතකොට 3i ඒ අවස්ථාවේදී ශක්තිය බිඳුවයි. මේ අවස්ථාවේ බල ශක්තිය වෙන්නේ 3im gl එකක්. අපේ සම්මත මට්ටම පල්ලෙහා නිසා අපි මෙයාගේ ඍණාංගයක් අපි සලකන්නේ. ඒ අනුව v සමානයි 2යි gl එනවා. ඒ අනුව u වල අගය අපිට ඇහිලා තියෙනවා 18යි gl වර්ගමූලයක් එනවා. අපි දැන් යමු ඊළඟට අපේ 6 වෙනි ප්‍රශ්නයට. ඇල්ෆා විශාල බිඳුව හා සුපුරුදු අංකණයෙන් O අචල මූලයකට අනුබද්ධයෙන් A හා B ලක්ෂ දෙක පීටුම් දෛශික පිළිවෙලින් I ධන ඇල්ෆා j හා ඇල්ෆා ඍණ 2j යයි ගනිමු. C අනු AC ට CB අනුපාතය 1:2 වන පරිදි AB මත වූ ලක්ෂයක් යයිද ගනිමු. AB ට OC ලම්බයයි දී ඇත ඇල්ෆාහි අගය සොයන්න. අපි බලමු ඒ අනුව අපේ පිළිතුර AB දෛශිකය. AB දෛශික අපිට ලියන්න පුළුවන් AO ධන OB කියලා ලියන්න පුළුවන්.
එමනම් අපිට AO දෛශික ලෙත හැකි ඍණ OA කියලා. ඒ අනුව OB ඍණ OA අපිට ලැබෙනවා. ගැටලුවේ අපිට සඳහන් කරනවා OB දෛශිකය alpha I ඍණ 2j OA දෛශිකය I ධන alpha j. ඒ අනුව අපිට ලැබෙනවා AB දෛශිකය සමානයි alpha ඍණ 1යි I alpha ධන 2යි j. ගැටලුවේ කියනවා අපිට AC සහ CB අතර අනුපාතය 1:2 තියෙන. AC CB අනුපාතය 1:2යි. ඒ අනුව අපිට ලියන්න පුළුවන් AC සමානයි 3න් 1යි AB කියලා ලියන්න පුළුවන්. එතකොට අපිට දෛශික බෙදීමක් විදිහට අපිට මේක ලියන්න බෑ. රයිට්? ඒ අනුව මේක දිග සලකලා තමයි අපි මේකේ අනුපාතය ලියන්න ඕනේ. හරි නේද? ඒ අනුව OC අපි දෛශික ලියන්න පුළුවන් OA ධන AC. අපිට AC අපි හොයාගෙන තියෙනවා 3න් 1යි AB කියලා අපි හොයාගෙන තියෙනවා. ඒ අනුව අපිට OC දෛශිකය ලියන්න පුළුවන් මේ ආකාරයෙන් 3න් 1යි alpha ධන 2යි I දෙක වාරයක් alpha ඍණ එක වාරයක් j එකක් එන්නේ. ඊට පස්සේ අපිට ගැටලුව අවසන් කොටස අපි ගියොතින් ආපහු අපිට ගැටලුවේ කියලා තිබුණා AB ට OC ලම්බයයි දී ඇත alpha ලගේ අපෙන් අහලා තියෙන්නේ. එහෙනම් අපි දන්නෝ දෛශික දෙක ලම්බක නිසා OC තිත් ගුණිතය AB බිඳුවයි. ඒ අනුව අපි OC දෛශිකයයි AB දෛශිකයේ තිත් ගුණිතය සැලකුවාම අපිට ලැබෙන මේ ආකාරයට alpha ලගය 1 සහ ඍණ 2ක් එනවා. ගැටලුව පටන් ගත්තම අපිට කිව්වේ alpha විශාලයි බිඳුවයි. ඒ අනුව අපි alpha ඍණ 2 අපි ඉවත් කරාම අපේ පිළිතුර alpha සමානයි 1යි. අපි ඊළඟට යමු ගැටලුව අංක 7ට. දිග 2යි හා බර W ACB ඒකාකාර දණ්ඩක් රූපයේ දක්වා ඇති පරිදි ඒ කෙළවර සුමට සිරස් බිත්තියකට එරෙහිව සීහිදී තබා ඇති සුමට නාදත්තක් මගින් සමතුලිතතාවය තබා ඇත. ඒහිදී බිත්තිය මගින් ඇති කරන ප්‍රතික්‍රියාව W බෙදීම 3 බව දී ඇත. දණ්ඩ තිරස් සමග සාධන කෝණය ෆයි බෙදීම 6 බව පෙන්වන්න. AC සමානයි 4න් 3යි ඒ බවද පෙන්වන්න තියෙනවා. අපි මේ ගැටලුවේ කොටස් දෙකක් අහලා තියෙනවා. එකක් කෝණය අනිත් එක AC දිග. එයනු බලමු අපි අපේ පිළිතුර right. එයනු අපේ පිළිතුර අපිට මේ ආකාරයෙන් ලැබිලා තියෙනවා. දණ්ඩ AB ඒ අනුව මෙතනින් බිත්තියෙන් එන ප්‍රතික්‍රියාව W බෙදීම 3යි. ඊට පස්සේ නාදත්තයෙන් එන ප්‍රතික්‍රියාව R බර W. මේ දණ්ඩ සමතුලිතව තියෙන්නේ බල තුනක් මගින්. ඒ අනුව බල තුන එකම ලක්ෂයක් කරා ගමන් කරන ආකාරයේ බල ටික ලකුණු කළ තිබිය යුතුයි. ඒ අනුව දණ්ඩේ සමතුලිතතාව සැලකුවොතින් සිරස් සමතුලිතතාවයෙන් අපට එනවා R cos alpha සමාන W තිරස් සමතුලිතතාවයෙන් R sin alpha සමාන W බෙදීම මූල 3යි. ඒ අනුව tan alpha අපි සැලකුවොතින් සමීකරණය දෙක සමීකරණය වෙදීම එක සමීකරණය අපිට alpha ගේ 5 වෙදීම 6ක් ඇවිල්ලා තියෙනවා. alpha 5 වෙදීම 6යි. ඊට පස්සේ අපිට R වල ගේනවා 2W වෙදීම 3ක් alpha ආදේශයෙන්. ඊට පස්සේ පුළුවන් අපිට A වටා ගූර්ණ සලකන්න. A වටා ගූර්ණ සලකුවෙන් පස්සේ අපිට එනවා R වාරයක් A සමානයි W A cos alpha. ඒ අනුව මේ සමීකරණය සුළු කිරීමෙන් අපිට AC යගය 3 බෙදීම 4යි alpha එනවා. අපි ඊළඟට යන් අපේ ප්‍රශ්නාංක 8. right. අපිට ලැබිලා තියෙනවා ප්‍රශ්නාංක 8 මේ ආකාරයට බර W කුඩා පබළුවක් තිරසට 5 බෙදීම 4 කෝණයකින් ආනත අචල රළු ඍජු කම්බියකට අමුණා ඇත. රූපයේ දැක්වෙන පරිදි විශාලත්ව PU තිරස් බලයක් මගින් පබළුව සමුදුරුව තබා ඇත. පබළුව හා කම්බිය අතර ඝර්ෂණ සංගුණකයේ භාගයක් වේ. පබළුව මත ඝර්ෂණ බලය F හා අභිලම්බ ප්‍රතික්‍රියාව R නිර්ණය කිරීම සඳහා ප්‍රමාණවත් සමීකරණ P සහ W ඇසුරෙන් ලබා ගන්න. F බෙදීම R වල අගය අපිට දීලා තියෙනවා W ඍණ P බෙදීම
W ධන P බව දී ඇත. අපේ පිළිතුර අපෙන් අහලා තියෙනවා අපෙන් P යගය W බෙදීම 3 සහ 3යි W බව පෙන්වන්න තියෙන්නේ. අපි යනුව අපේ පිළිතුරට අපි යමු. වස්තුවක් අපි තියලා තිනවා. වස්තුව මත P බලයක් තියෙනවා තිරස් බලයක්. ප්‍රතික්‍රියාවක් තියෙනවා R. එයාගේ බර W. ඒ අනුව අපි පබළුවේ සමතුලිතතාව සැලකුවාම අපිට එනවා මෙතනින් තලයේ දිගේ F සමානයි. එහෙම නැත්නම් F රින් W බෙදීම මූල 2 P බෙදීම මූල 2 සමාන බිඳුවක් එනවා. ඊළඟට අපිට තලයට ලම්බක බල සැලකුවාම අපිට එනවා R සමානයි W බෙදීම මූල 2 රින P බෙදීම මූල 2ක් එනවා. ඊට පස්සේ වස්තුව සමතුලිතයි. වස්තුවක් සමතුලිත නම් මතක තියාගන්න දුවල පුතාලා හොඳට මාපාංක F කුඩා හෝ සමානයි μr භාවිතා කළ යුතුයි. ගොඩක් දුවල පුතාලා මේ මාපාංක ලකුණු නැතුව තමයි පිළිතුර ලියන්නේ. ඒ අනුව F වලගය F බෙදීම R වලගය අපිට ගැටලුවේ දීලා තිනවා W ඍණ P බෙදීම W ධන P කියලා. ඒ අනුව අපිට R බෙදුවෙන් පස්සේ W ඍණ P මාපාංක බෙදීම W ධන P මාපාංක P කුඩා හෝ සමානයි භාගය අපිට ලැබෙනවා. ඒ අනුව අපිට පුළුවන් මාපාංක ඉවත් කළ විට W ඍණ P හි අගය භාගය W ධන P සහ ඍණ භාගයයි W ධන P අගය පවතින එක අපිට ගන්න පුළුවන්. මේවා අපි සුළු කරන් පස්සේ අපිට එනවා P හි අගය 3යි W සහ W බෙදීම 2 අතර එනවා. ඒ අනුව අපි බලමු ඊළඟට ප්‍රශ්නාංක 9. මෙම ගැටලුව අපිට තියෙනවා A හා B යනු ඔමේගා නියැදි අවකාශයක සිදි දෙකක් යයි ගනිමු. සුපුරුදු අංකණයෙන් PA A හි සම්භාවිතාව 5න් 3යි PB given A 4න් 1යි හා PA මේල B 4 බෙදීම 5 බව දී ඇත. PB සොයන්න තියෙන්නේ. අපේ තවත් ගැටලුවක් ඒක තියෙනවා A හා B ස්වායත්ත නොවන බව පෙන්වන්න තියෙන්නේ. අපි බලමු යනුව අපේ පිළිතුර බලමු. අපේ පිළිතුර මේ ආකාරයෙන් අපිට ලැබෙනවා. A සිදු වී ඇති විට B සිදු වීමේ සම්භාවිතාවය අර්ථ දැක්වීම අපි ලියනවා PB ඡේදනයේ A බෙදීම PA අපි ලියනවා. එතකොට අපිට ලියත හැකි B ඡේදනයේ A වල අගය 5න් 3 ගුණ කිරීම 4න් 1යි 20න් එකක් අපිට ලැබිලා තියෙනවා. ඊට පස්සේ අපිට එනවා PA මේල B වලින් PA මේල B සමානයි PA ධන PB ඍණ PA ඡේදන B එකක් එනවා. අපිට ඒ අනුව අගය ආදේශ කිරීමෙන් අපිට එනවා PB සමානයි 20න් 7ක් එනවා. PB වලගේ 20න් 7යි ඊට පස්සේ අපිට PA වාරයක් PB මගින් අපිට පුළුවන් ස්වායත්තතාව සලකන්න පුළුවන්. ඒතර PA වලගේ 5න් 3යි PB වලගේ 20න් 7යි. ඒනම අපිට මෙතන ලැබිලා තියෙනවා PA වාරයක් PB 21 බෙදීම 100ක්. නමුත් අපි දන්නවා A ඡේදන B වල අගය 20න් 3යි. ඒ අනුව මෙම අගයන් දෙක අසමාන නිසා A හා B ස්වායත්ත නොවේ. අපි ඊට පස්සේ යමු ප්‍රශ්නාංක 10ට. එක එකක් 10ට අඩු හෝ සමාන ධන නිකිලමය නිරීක්ෂණ 5ක කුලකයක මධ්‍යන්‍ය මධ්‍යස්ථය හා මාතය යන එක එකක් 6ට සමාන වේ. නිරීක්ෂණවල පරාසය 9යි. මෙම නිරීක්ෂණ 5 සොයන්න තියෙන්නේ. අපි බලමු මෙයාගේ පිළිතුර. ගැටලු අනුව මාතේ 6යි කියලා අපිට ගාණ දීලා තියෙන්නේ. ඒ අනුව ඔය සංඛ්‍යා වලින් දෙකක් අනිවාර්යයෙන්ම 6 විය යුතුයි. right? ඒ අනුව පරාසය 9යි. පරාසය
9 නිසා අනිවාර්යයෙන්ම කුඩාම සංඛ්‍යාව 1යි විශාලම සංඛ්‍යාව 10 වෙන්න ඕන. දැන් එතකොට අපිට ගැටලුවේ කියනවා මධ්‍යස්ථයත් 6යිලු මාතයත් 6යිලු රයිට් මධ්‍යයන්යත් 6යි. ඒ අනුව අපිට සලකන්න පුළුවන් අගයේ කුලක දෙකක්. ඒ අනුව අපිට එනවා 1 A මම ගත්තා නොදන්නා පදය A හැටියට 1 A 6 6 10. එහෙම නැත්නම් 1 6 6 A 10. මධ්‍යස්ථයේ පදය අනිවාර්යයෙන්ම 6 ලෙස තියෙන්න ඕනේ. ඒ අනුව අපිට මධ්‍යන්‍ය 6 නිසා ඉතුරු සංඛ්‍යා එකතුව 23යි සංඛ්‍යා ගාන 5 නිසා ඒ වලගේ 7ක් එනවා. එතකොට අපිට ඒ වලගේ 7 නිසා අපිට සලකන්න වෙන්නේ දෙවන කුලකය. ඒ අනුව අපිට සංඛ්‍යා ටික එනවා 1 6 6 7 10 එනවා. රයිට්. අපි දැන් පළමු ප්‍රශ්න 10 එහෙම නැත්නම් අපිට පිළිතුරු සපයන්න තියෙන A කොටසේ ප්‍රශ්න 10 අපි අවසන්. දැන් අපිට ඊළඟට අපිට තියෙන්නේ B කොටසට අදාළ ප්‍රශ්න 7 සාකච්ඡා කරන් තියෙන්නේ. අපි දුර පුතාලේ අපි ඊළඟට බලමු අපේ දෙවෙනි කොටස B කොටසේ ප්‍රශ්න 7. දැන් අපි පළමු ප්‍රශ්න 10 සාකච්ඡා කරලා අවසන්. ඒ අනුව අපේ 11 වෙනි ප්‍රශ්නය අපිට ලැබිලා තියෙන මේ ආකාරයට රූපයේ පෙන්වා ඇති පරිදි PQR දුම්රිය ස්ථාන 3ක් PQ සමානයි 140 කිලෝමීටර් හා QR සමානයි A කිලෝමීටර් වන පරිදි සරල රේඛාවක පිහිටා ඇත. කාලය T සමානයි බිඳුවේදී A දුම්රියක් P හිදි නිශ්චලතාවයෙන් ආරම්භ කර Q දෙසට F පැය වර්ගයට කිලෝමීටර නියත ත්වරණයෙන් පැය භාගයක් ගමන් කර කාලය T සමානයි පැය භාගයේදී ඒට තිබූ ප්‍රවේගය පැය 3ක කාලයක් පවත්වාගෙන යයි. ඉන්පසු F km/2 නියත මන්දණයෙන් ගමන් කර Q හේදී නිශ්චලතාවටපත් වේ. කාලය T සමානයි 1 හිදී තවත් B දුම්රියක් R හිදී නිශ්චලතාවයෙන් ආරම්භ කර Q දෙසට පැය T කාලයක් 2F km/2 නියත ත්වරණයෙන්ද ඉන්පසු F km/2 නියත මන්දණයෙන්ද ගමන් කර Q හිදී නිශ්චලතාවට පැමිණේ. දුම්රිය දෙකම එකම මොහොතේදී නිශ්චලතාවට පැමිණේ. එකම රූප සටහනක A සහ B චලය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරවල දල සටහන් අඳින්න N9 හෝ අන්නයුරින් හෝ F සමානයි 80 බව පෙන්වා කැපිටල් T හා A හි යගයන් සොයන්න තියෙනවා. අපි ඒ අනුව බලමු ප්‍රවේග කාල ප්‍රස්ථාරය අපේ අපේ ගැටලුවේ මුලින්ම සඳහන් කරා මුල වස්තුව එන මුල දුම්රිය පැය භාගයක් ත්වරණය වෙලා පැය 3ක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ආපහු F මන්දණයෙන් ගමන් කරන බව. ඊට පස්සේ අපි දෙවෙනි දුම්රිය අපිට කියලා තියෙනවා T සමාන 1 හිදී තවත් B දුම්රියක් R හිදී නිශ්චලතාවෙන් ආරම්භ කර Q දෙසට පැය T කාලයක් ත්වරණයෙන්ද ඉන්පසු මන්දණයෙන්ද ගමන් කරනවා කියලා අපිට කියලා තියෙනවා. දැන්ලා මෙයාගේ දිශා දෙක ප්‍රතිවිරුද්ධයි. චලිත දිශා දෙක ප්‍රතිවිරුද්ධ බැවින් අපි අනිවාර්යයෙන්ම මෙයාගේ ප්‍රස්ථාරය ඉස්සල වක්‍රයට පහළින්, ඒ කියන්නේ ප්‍රවේගයේ ඍණ පැත්තෙන් අපි ලකුණු කළ යුතුයි. ඒ අනුව පැයක කාලයක් ගියාම තමයි මෙයා චලිතෙන පටන් ගන්නෙ. එයාගේ ත්වරණය 2F මන්දනය F. ඒ අනුව අපිට ප්‍රවේග කාල ප්‍රස්ථාරය මේ ආකාරයෙන් ලැබෙනවා. එතකොට අපි මෙයාගේ අරන් තිනවා ත්වරණය මන්දනය tan alpha F සහ 2F ත්වරණය tan beta වලින් අරන් තියෙන්නේ. අපිට එතකොට ගැටලුව සඳහන් කළ පරිදි පැය භාගයක් ත්වරණය චලිත වුණාම ඒකාකාර ප්‍රවේගයෙන් පැය 3ක් ගමන් කරාම ආපහු F මන්දණයෙන් චලිත වුණාම මුල දුම්රිය
පැය 4ක කාලයක් මෙයා ගමන් කරලා තියෙනවා. ඒ අනුව අපිට OA කාලය පැය 4ක් වෙනවා. ඒ කියන්නේ මේ චලිතය ආරම්භ කරාම පැය 4ක කාලයක් සිදු වෙනවා. අපි යනු බලමු අපේ පිළිතුර. අපේ OAG ත්‍රිකෝණය අපි අරන් තින්නේ මෙයා. ඒ අනුව අපිට tan alpha අපිට ලියන්න පුළුවන්. tan alpha කියලා කියන්නේ u බෙදීම භාගයයි. u බෙදීම භාගයයි. ඒ කියන්නේ ත්වරණේ සමානයි නේද? tan alpha සමානයි f සමානයි. එහෙම නැත්නම් u බෙදීම භාගයක් එනවා. ඒ අනුව අපිට 2u සමාන f ලැබෙනවා. ඊට පස්සේ අපි ගියොත් OG FEO ත්‍රිකෝණයට ට්‍රැපීසියමට OA සමානයි D සමානයි පැය භාගයයි. right? මේ ට්‍රැපීසියමෙන් අපි කිව්වා මෙයාගේ ත්වරණයයි මන්දනයයි සමානයි. ඒ අනුව OA සමානයි D සමානයි පැය භාගේ ලැබෙනවා අපිට. ඒ අනුව OGF වර්ගඵලය අපිට ලියන්න පුළුවන් මෙයා ගමන් කරපු දුර. OGF වර්ගඵලය 140යි. ඒ කියන්නේ PQ විස්ථාපනය නේද? PQ විස්ථාපනය 140ක් එනවා. අපිට ඒ අනුව ලැබෙනවා මුළු කාලය 4යි ඒකාකාර ප්‍රවේගයෙන් ගිය කාලය පැය 3යි. ට්‍රැපීසියම් වර්ගඵලයෙන් අපිට ලියන්න පුළුවන් u සමානයි 40 නිසා f වල අගය 80ක් ලැබෙනවා. අපි ලියුවා ඉස්සෙල්ලා 2u සමානයි f කියලා නේද? ඒ අනුව f සමානයි 80ක් එන්නේ. ඊට පස්සේ අපි යමු BCH ත්‍රිකෝණයට සටහන අනුව BCH ත්‍රිකෝණය අපිට මේ ආකාරයෙන් ලැබෙනවා. tan බීටාව ආපහු tan බීටා කියන්නේ v බෙදීම BC එකක් එනවා. right? ඒ අනුව tan බීටා 160යි v බෙදීම BC සමානයි v බෙදීම 160ක් එනවා. ඊළඟට අපිට තියෙනවා CHE ත්‍රිකෝණය. අපි බලමු CHE ත්‍රිකෝණය කවුද කියලා. CHE ත්‍රිකෝණයෙන් අපිට එනවා tan alpha v බෙදීම CE එකක් එන්නේ. v බෙදීම CE. tan alpha සමානයි v බෙදීම CE. ඒ අනුව tan alpha f සමානයි v බෙදීම CE. CE සමානයි v බෙදීම 80ක් එනවා. දැන් අපිට BE දිග BE අපිට ලියන්න පුළුවන් CE BE කියලා කියන්නේ BC ධන CE. ඒ අනුව අපිට එනවා B සමානයි BC ධන CE v බෙදීම 160 v බෙදීම 80. ඒ අනුව 3යි v බෙදීම 160ක් එනවා. අපි දන්නවා B සමානයි 3 නිසා B සමානයි 160ක් අපිට ලැබෙනවා. ඊළඟට T සමානයි BC T පැය එකක් වෙනව නේද? ඒ අනුව අපිට A වල අගය ලියන්න පුළුවන් BHC ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනවා. භාගය 3 මාරයක් 160. එහෙනම් A කියන්නේ අර Q දුම්රිය විස්ථාපනය 240ක් වෙනවා. අපි බලමු ඊළඟට අපේ 11 වෙනි ප්‍රශ්නයේ B කොටස. B කොටස අපිට ලැබෙන්නේ සාපේක්ෂ ප්‍රවේග ගැටලුවක් ලැබෙන්නේ බොහෝ වෙලාවට. ඒ අනුව අපිට ලැබිලා තිනවා නැවක් පොළොවට සාපේක්ෂව u ඒකාකාර වේගයෙන් බටහිර දෙසට යාත්‍රා කරන අතර බෝට්ටුවක් පොළොවට සාපේක්ෂව u බෙදීම 2 ඒකාකාර වේගයෙන් සරල රේඛීය පෙතක යාත්‍රා කරයි. එක්තරා මොහොතක බෝට්ටුවෙන් d දුරකින් උතුරෙන් නැගෙනහිරට ෆයි බෙදීම 3 කෝණයකින් නැව පිහිටයි. ගැටලුව මුල් කොටස අපිට තියෙන්නේ ලැබිලා බෝට්ටුව පොළොවට සාපේක්ෂව උතුරෙන් බටහිරට ෆයි බෙදීම 6ක කෝණයක් සාධන දිශාවට යාත්‍රා කරයි. නම් බෝට්ටුව නැවට අල්ලාගත හැකි බව පෙන්වා එයට නැව අල්ලා ගැනීමට ගතවන කාලය
2යි d බෙදීම මූල 3යි u බව පෙන්වන්න තියෙන්නේ. ඒ අනුව අපි බලමු අපේ පිළිතුර අපේ කොහොමද කියලා. මම අරන් තියෙන මේකෙදී S නැව බෝට්ටුව B පොළව E කියලා මම අරන් තියෙනවා. එහෙනම් පොළවට සාපේක්ෂව නැව u වලින් ගමන් කරනවා. ඊට පස්සේ පොළවට සාපේක්ෂව බෝට්ටුව u බෙදීම 2යි. ඒතර අපිට ගැටලුවේ කියලා තිබෙනවා බෝට්ටුවෙන් d දුරකින් උතුරෙන් නැගෙනහිරට තමයි 5 බෙදීම 3ක කෝණයකින් නැව පිහිටන්නේ. අන්නේ අදහස අපේ ඔළුවේ තියාගෙන තමයි මේ අපි සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණය අඳින්න ඕනේ. ඒ අනුව සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මය අපි භාවිතා කරාම අපි ගත්ත නැවට සාපේක්ෂව බෝට්ටුවේ චලිතය. නැවට සාපේක්ෂව බෝට්ටුවේ චලිතය සලකුවාම අපිට එනවා පොළවට සාපේක්ෂව බෝට්ටුව ධන i නැවට සාපේක්ෂව පොළව. ඒ අනුව පොළවට සාපේක්ෂව බෝට්ටුව 5 බෙදීම 6කින් ගමන් කරනවා. මේ ආකාරයෙන් නැවේ චලන දිශාව වෙනස් වෙනවා ප්‍රවේගය මාරු වෙච්ච නිසා. right? ඒ අනුව අපිට මෙතනින් ලැබෙනවා PR. ඒ කියන්නේ නැවට සාපේක්ෂ බෝට්ටුවේ චලන දිශාව මම අරන් තුන PR කියලා දර්ශක වලින්. ඒ අනුව PQ ධන QR නේද? එතකොට මම ලකුණු කරන මෙතනින් PQ මෙයා ඊළඟට QR එක අපිට වෙන්නේ U එකක් තියෙන. ඊට පස්සේ එතකොට මෙයා U බෙදීම 2යි. මෙයා U වෙනකොට මෙයා තමයි PR වෙන්න ඕනේ. right? ඒ අනුව මෙයා 5 බෙදීම 6යි. මෙයා U බෙදීම 2 නිසා අපේ සම්මුඛ පාදය වෙන්නේ U බෙදීම 4ක්. එයා U බෙදීම 4 නම් ඉතුරු කොටස අපිට එන 3 U බෙදීම 4ක් එනවා. 3 U බෙදීම 4 සලකලා අපි මේ PR ගේ ස්ථිරසරාණතිය ගත්තොතින් tan θ වලින් අපි ලකුණු කරලා තියෙනවා. එතකොට tan θ සමානයි සම්මුඛ පාදය 3 U බෙදීම 4යි. බද්ධ පාදය වෙන්නේ මූල 3 U බෙදීම 4යි. ඒ අනුව θ එහි අගය අපට අංශක 60ක් ලැබෙනවා. ඒ අනුව නැව පුළුවන් බෝට්ටුව නැව අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ ගැටලුව අපිට තියෙනවා 11 පුතා B කොටස අපේ තියෙන ඊළඟට නැවක් පොළොවට සාපේක්ෂව u ඒකාකාර වේගයෙන් බටහිර දෙසට යාත්‍රා කරන අතර බෝට්ටුවක් පොළොවට සාපේක්ෂව u බෙදීම 2 ඒකාකාර වේගයෙන් සරල රේඛයේ පෙතක යාත්‍රා කරයි. එක්තරා මොහොතකදී බෝට්ටුවෙන් d දුරකින් උතුරෙන් නැගෙනහිරට 5 බෙදීම 3ක කෝණයක් නැව පිහිටයි කියලා කියනවා අපිට. ඒ අනුව අපේ ගැටලුව අපිට ලැබිලා තියෙන්නේ එක කොටස බෝට්ටුව පොළොවට සාපේක්ෂව උතුරෙන් බටහිරට 5 බෙදීම 6ක කෝණයක් සාධන දිශාවට යාත්‍රා කරයි. නම් බෝට්ටුවට නැව අල්ලාගත හැකි බව පෙන්වා නැව අල්ලා ගැනීමට ගතවන කාලය අහනවා අපි. අපි බලමු ඒ අනුව අපේ පිළිතුර අපේ මොකක්ද කියලා. මම මේක අරන් තිනවා නැව S අකුරෙන් බෝට්ටුව B අකුරෙන් පොළව E අකුරෙන් අරන් තියෙන්නේ. ඒ අනුව අපිට පොළොවට සාපේක්ෂ නැවේ වේගය අපිට සලකන u කියලා බෝට්ටුවේ වේගය පොළොවට සාපේක්ෂ u බෙදීම 2යි. ඒ අනුව අපිට එනවා පොළොවට සාපේක්ෂව බෝට්ටුව 5 බෙදීම 6ක කෝණයකින් තමයි ගමන් කරන්න ඕනේ. මම මේකේ සාපේක්ෂ ප්‍රවේගයේ මූල ධර්මයෙන් මම සලකලා තිනවා නැවට සාපේක්ෂ බෝට්ටුව අපි ලියනවා පොළොවට සාපේක්ෂ බෝට්ටුව ධන i නැවට සාපේක්ෂ පොළව. ඒ අනුව අපේ ප්‍රවේග අපිට ලැබෙලා තියෙන මේ ආකාරයට ඊට පස්සේ අපි අඳුන් මෙයාගේ ප්‍රවේග ත්‍රිකෝණය. මම ඒතර අනන්තින මෙයාගේ සාපේක්ෂ ප්‍රවේගය, ඒ කියන්නේ නැවට සාපේක්ෂ බෝට්ටුව PR කියලා. ඒ අනුව PQ ධන QR වලින් දැන් එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතන ප්‍රවේග ත්‍රිකෝණය සැලකුවාම PQ u වෙනවා. ඊළඟට QR එක PQ u බෙදීම 2යි QR u
ඒ අනුව PR තමයි නැවට සාපේක්ෂ බෝට්ටුවේ දිශාව වෙන්නේ. ඒතකොට නැවට සාපේක්ෂ බෝට්ටුවේ දිශාව PR වුණාම යාගේ ආනතිය tan θ අපිට පුළුවන් ලියන්න. සම්මුඛ පාදය වෙන්නේ 3u බෙදීම 4යි. බද්ධ පාදය මූල 3u බෙදීම 4ක් ලැබෙනවා. ඒ අනුව අපිට එනවා tan θ ලගය අංශක 30ක් එනවා. එහෙනම් අපිට පුළුවන් නැවට පුළුවන් බෝට්ටුව අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහලා තිනවා බෝට්ටුව අල්ල ගන්න ගත වෙන කාලය අපිට පුළුවන් හොයන්න. නැව අල්ලා ගැනීමට කාලය කියලා කියන්නේ d බෙදන්න ඕන PR වලින්. කියන්නේ d ගමන් කරන්න ඕන දුර PR කියලා කියන්නේ 3u බෙදීම 4යි sec 60ක් එනවා නේද? ඒ අනුව නැව අල්ලා ගැනීම ගත වෙන කාලය අපිට ලැබෙනවා 2d බෙදීම මූල 3යි කියලා ලැබෙනවා. ඊට පස්සේ අපේ ගැටලුවේ තව කොටසක් තියෙනවා අපිට 11b බෝට්ටුව පොළොවට සාපේක්ෂව උතුරෙන් නැගෙනහිරට 5 බෙදීම 6ක කෝණයක් සාධන දිශාවට යාත්‍රා කරයි නම් නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය මූල 7යි u බෙදීම 2 බව පෙන්වා නැව සහ බෝට්ටුව අතර කෙටිම දුර d බෙදීම 2යි මූල 7 බව පෙන්වන්න තියෙන්නේ. right? එහෙනම් අපි බලමු මෙයාගේ පිළිතුර අපි කොහොමද ලබා ගන්න කියලා. right. අපි දැන් බලමු අපේ දෙවෙනි කොටසේ පිළිතුර. නැවට සාපේක්ෂ බෝට්ටුවේ ප්‍රවේගය සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය අනුව අපිට ලැබිලා තියෙන මේ ආකාරයට පොළොවට සාපේක්ෂ බෝට්ටුව ධන නැවට සාපේක්ෂ පොළොව අපි ලිව්වහම අපිට මේ ආකාරයෙන් එනවා. එතකොට අපේ ත්‍රිකෝණයේ තියෙනවා P' R මගින් තමයි නැවට සාපේක්ෂ බෝට්ටුව නිරූපණය වෙන්නේ. right? නැවට සාපේක්ෂ බෝට්ටුව නිරූපණය වෙන්නේ PR dash මගින්. ඒ අනුව අපිට tan alpha ලැබිලා තිනවා 5u බෙදීම 4යි. එයා ලැබෙන්නේ අපිට u බෙදීම 2යි cos 5 බෙදීම 6න්. ඊළඟට බද්ධ පාදේ වෙන්නේ මූල 3u බෙදීම 4ක්. ඒ අනුව 5 බෙදීම මූල 3ක් ලැබෙනවා tan alpha වලට. right? ඊට පස්සේ අපිට p dash r වර්ග අපිට ලැබෙන මූල 7යි u බෙදීම 2ක්. ඒ කියන්නේ පයිතගොරස් සම්බන්ධය පාවිච්චි කරාම අපිට ලැබෙනවා PR P' R වර්ගය කියන්නේ නැත්නම් P' R කියලා කියන්නේ මූල 7යි u බෙදීම 2ක් එනවා. ඒ අනුව B හි පෙත නැවට සාපේක්ෂව B හි පෙත අපි සැලකුවාම එයාට තියෙනවා නැවේ සිට දුර මේ අපි කඩේරිය මගෙන් අපිට පෙන්눔 කරනවා. ඒ අනුව එයාගේ කෙටිම දුර වෙන්නේ d sin alpha ඍණ 5 බෙදීම 3. d sin alpha ඍණ 5 බෙදීම 3ක් එනවා. අපි sin alpha ඍණ 5 බෙදීම 3 ප්‍රසාරණය කරාම අපිට එනවා sin alpha cos 5 බෙදීම 3 ඍණ cos alpha sin 5 බෙදීම 3. ඒ අනුව sin alpha අපි අර ත්‍රිකෝණයෙන් හොයාගෙන තිනවා 5 බෙදීම 2යි මූල 7යි. cos alpha අපිට එනවා මූල 3 බෙදීම 2යි මූල 7ක්. ඒ පද ආදේශ කරන් පස්සේ අපිට කෙටිම දුර ඇවිල්ලා තිනවා 2යි d බෙදීම 2යි මූල 7ක් ලැබිලා තියෙනවා. right. අපි ඊළඟට බලමු අපේ ප්‍රශ්න අංක 12. කූඤ්ඤ ගැටලුවක් ලැබිලා තියෙන්නේ. නේද? මේ ගැටලුවේ තියෙන විශේෂත්වය තමයි තන්තුවක් සම්බන්ධ කරගෙන බාහිර අචල ලක්ෂයකට. එතකොට දුවල පුතලා මතක තියාගන්න ඕනේ තන්තුවක් බාහිර අචල ලක්ෂයකට සම්බන්ධ කරාම අපි ත්වරණය සලකන්න කොහොමද කියන එක හොඳට සිහිය තබා ගන්න ඕනේ. මොකද ගොඩාක් දුවල පුතාලා අපි දැක්ක දෙයක් තමයි මේ බාහිර ලක්ෂයක තන්තුවක් සම්බන්ධ කරාම ඒ ගැන කිසිම සැලකිල්ලක් නැත. right? එහෙනම් අපිට පේනවා මේ ගැටලුව අපි කියවලා බලමු. රූපයේහි ABC ත්‍රිකෝණය ACB alpha ABC කෝණය 5 බෙදීම 2 හා AB සමානයි 2යි A වූ BC අඩංගු මුහුණත සුමට ස්ථිරස් ගෙබීමක් මත තබන ලද ස්කන්ධය 3යින් වන සුමට ඒකාකාර කූඤ්ඤයක ගුරුත්ව කේන්ද්‍රය තුලින් වූ සිරස් හරස් කඩ වේ.
AC රේඛාව ඒ අඩංගු මුහුණතේ උපරිම බෑවුම් රේඛාවක් වේ. D ලක්ෂය AD තිරස්වන පරිදි ABC තලයෙහි වූ වචන ලක්ෂයක් කියලා කියනවා. A හා D හි සවිකර ඇති සුමට කුඩා කප්පි දෙකක් මතින් යන දිග 3A වූ සැහැල්ලු අවිතන්නේ තන්තුවක් දෙකලවරට පිළිවෙලින් ස්කන්ධ M සහ 2M වූ P සහ Q අංශු දෙකක් ඈඳ ඇත. රූපයේ දැක්වෙන පරිදි P අංශුව AC මත අල්වා තබා AP සමානයි AD සමානයි DQ සමානයි A වන පරිදි Q අංශු නිදහසේ එල්ලෙමින් පද්ධතිය නිශ්චලතාවයේ උදාහරණ ලැබේ. Q අංශුව ගෙබිමට ළඟා වීමට ගතවන කාලය නිර්ණය කිරීමට ප්‍රමාණවත් සමීකරණ අපෙන් අහලා තියෙනවා. අපි බලමු ඒ අනුව අපේ පිළිතුර බලමු. අපේ කූඤ්ඤය මේ ආකාරයෙන් ලැබිලා තියෙනවා. ඊට පස්සේ තව අර බාහිර ලක්ෂ්‍යයට සම්බන්ධ තන්තුවත් අපි ලකුණු කරලා තියෙන මේ ආකාරයට. දැන් එහෙනම් බලන්න බාහිර ලක්ෂ්‍ය ළමයි තන්තුව සම්බන්ධ කරාම අපි තන්තුවේ දිග අනිවාර්යයෙන් සැලකිය යුතුයි. මම මේක අරන් තිනවා බාහිර ලක්ෂ්‍ය සිට P අංශුවට ළමයි තන්තුවේ දිග වෙන්නේ x ධන y. ඊළඟට Q අංශුවට වෙන්නේ z. ඒ අනුව තන්තුවේ සම්පූර්ණ දිග වෙන්නේ x ධන y ධන z අපිට ලැබිලා තියෙනවා. අපි යාව t විශයෙන් දෙවරක් අවකලනය කරාම x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් ධන z ඩබල් ඩොට් සමානයි බිඳුවක් ලැබෙනවා. ඒ අනුව අපිට z ඩබල් ඩොට් ත්වරණය q අංශ ත්වරණය ඍණ x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් මගින් ලැබිලා තියෙනවා. ඊට පස්සේ අපිට සලකලා තියෙනවා 3m ස්කන්ධයේ පොළවට සාපේක්ෂ ත්වරණය f ඊළඟට කූඤ්ඤය මත තියෙන p අංශුවේ ත්වරණය කූඤ්ඤයට සාපේක්ෂව 3mට සාපේක්ෂව simple f right. ඒ අනුව අපිට ලියන්න පුළුවන් z ඩබල් ඩොට් කියලා කියන්නේ f ධන capital F කියලා ලියන්න පුළුවන් right. q අංශුවේ ත්වරණය f ධන capital F ලියන්න පුළුවන් right. ඊට පස්සේ අපි එක එක අංශුවට f සමානයි මේ භාවිතා කරලා තියෙනවා. q අංශුවට අපි f සමානයි මේ ලියුවාම එනවා 2m ඍණ t සමානයි 2m ත්වරණය වෙන්නේ f ධන f එකක් එනවා. p අංශුවට ලියුවාම එනවා t ඍණ mg sin alpha සමානයි m f ධන f cos alpha එන්නේ right. දැන් අපි අර තන්තුවේ දිග සැලකුවාම ඊට පස්සේ තමයි අපිට සාමාන්‍ය විදිහට ත්වරණ ලකුණු කරලා සමීකරණ භාවිතා කරන්න පුළුවන් right. ඒ අනුව අපිට මේ ආකාරයෙන් සමීකරණ ටික ලැබෙනවා. 3m සහ m අපි ස්කන්ධ දෙකම සැලකුවාම අපිට එනවා f සමානයි මේ ලිව්වහම එනවා t සමානයි 3mf ධන mf cos alpha එකක් එන්නේ. t ළමයි අපිට ලැබෙන්නේ අර බාහිර ලක්ෂ්‍යයට සම්බන්ධ තන්තුවේ ආදතියෙන් ලැබෙන්නේ. අපි අනිවාර්යයෙන්ම t සලකන්න ඕනේ right. අනිවාර්යයෙන්ම t සැලකිය යුතුයි right. ඊට පස්සේ අපි අපෙන් අහලා තිබුණා q අංශුව බිමට ළඟන ගතවන කාලය අපි ඒ අනුව චලිත සමීකරණ භාවිතා කරනවා s සමානයි ut ධන භාගයයි at වර්ග. s සමානයි ut ධන භාගයයි at වර්ග වලින් s a වෙනවා. අපේ ත්වරණය වෙන්නේ f ධන capital F ධන simple f ගතච්ච කාලය t වර්ගය. එතකොට අපිට මේ ආකාරයෙන් t වලගේ 2a බෙදීම f ධන f එකක් ලැබෙනවා. අපි බලමු අපි ඊළඟට අපිට තියෙන ප්‍රශ්න 12 b කොටස. ඒ අනුව අපිට ලැබිලා තිනවා වෘත්තචලිතයේ ගැටලුවක්. අපි බලමු ගැටලුවේ මොකද කියන්නේ කියලා නේද? රූපයේ දැක්වෙන පරිදි ABCD සුමට තුනී කම්බියක් සිරස් තලයක සවිකර ඇත. ABC කොටස O කේන්ද්‍රය හා අරය AU වර්ධ වෘත්තයක් වන අතර CDE කොටස කේන්ද්‍රය A හා අරය 2U වෘත්තයකින් 4න් කොටසකි. A සහ C ලක්ෂ O හරහා යන සිරස් රේඛාවේ පිහිටන අතර AE රේඛාව තිරස් වේ කියලා කියනවා. ස්කන්ධය simple M වූ කුඩා සුමට P බබළුවක්. Aහි තබා තිරස්ව AG ප්‍රවේගයක් දෙනු ලබන අතර එය කම්බිය දිගේ චලිතය ආරම්භ කරයි.
OA සමග θ කෝණයකින් OP සාධන විට පබළුව V වේගය මගින් දෙල් ලබන බව පෙන්වන්න තියෙනවා. ඉහත පිහිටීමේදී කම්බිය මගින් P පබළුව ඇති කරන ප්‍රතික්‍රියාව සොයා P පබළුව ඌ ලක්ෂ්‍ය පසු කරන විට එය එහි දිශාව වෙනස් කරන බව පෙන්වන්න. P පබළුව ඊහිදී කම්බියෙන් ඉවත් වීමට මොහොතකට පෙර එහි ප්‍රවේගය ලියා දක්වා එම මොහොතේදී කම්බිය මගින් P පබළුව මත ඇති කරන ප්‍රතික්‍රියාව සොයන්න. right. මුලින්ම අපිට ගැටලුවේ තියෙන්නේ පබළුවේ ප්‍රවේගය සොයන්න තියෙන්නේ. අපිට ඒකට පුළුවන් භාවිතා කරන්න මේ ආකාරයට සක්සන්ස්ති මූලධර්මයේ භාවිතා කරලා අපිට පුළුවන් මෙයාගේ ප්‍රවේගය හොයන්න පුළුවන්. මම මෙයාගේ කේන්ද්‍රයේ මට්ටම මම අරගෙන තිනවා විභජන ශුන්‍ය මට්ටමකට අරන් තියෙන්නේ. ඒ අනුව අපිට ලියත හැකි අංශුවේ චාලක ශක්තියයි විභව ශක්තිය සමාන කරනවා එහිදී චාලක ශක්තිය සහ විභව ශක්තියට. ඒ අනුව තීට කොනක් හැරුණ අවස්ථාවේ චාලක ශක්තිය කියන භාගය me වර්ග ඒ අවස්ථාවේ විභව ශක්තිය mga cos θ සමානයි එහිදී චාලක ශක්තිය භාගයයි m ag බෙදීම 2යි. ඊට පස්සේ අපිට විභව ශක්තිය ලැබිලා තිනවා m g එකක් ලැබිලා තියෙනවා. ඒ අනුව v සමානයි ag බෙදීම 2 වාරයක් පහරින 4යි cos θ අපිට ලැබෙනවා. ඊට පස්සේ අපි වස්තුව පාවිච්චි කරනවා f සමාන ma අංශ ප්‍රතික්‍රියාව හොයාගන්න mg cos θ ඍණ r සමානයි mv වර්ග a නෝ. ඒතර v වර්ගය a කියලා කියන්නේ කේන්ද්‍ර අභිසාරී ත්වරණය. right. ඒ අනුව අපිට r වලට ලැබෙනවා mg බෙදීම 2යි cos θ ඍණ 5 බෙදීම 6ක්. right. r වල ප්‍රතික්‍රියාව θ අගය cos inverse 5 බෙදීම 6 විට r අගය වෙනස් වෙනවා. හරි නේද? cos θ වල අගය 5 බෙදීම 6 වුණාම මෙයා බිඳුවයි ඊට පස්සේ මෙයාගේ දිශාව වෙනස් වෙනවා. එහෙනම් ඊහිදී වත්තන විට වේගය v1 නම් අපිට අරන් ගන්න පුළුවන් සංසිඳීමෙන් a සිට e දක්වා ලිව්වහම එහිදී වේගය ag බෙදීම 2 නිසා අපි f සමානයි ma වලින් අපිට එනවා මෙතනින් r වල අගය mg බෙදීම 4ක් එනවා. right. r වල අගය mg බෙදීම 4යි. අපි ඊට පස්සේ බලමු ප්‍රශ්නාංක 13. ප්‍රශ්නාංක 13 අපිට ලැබිලා තියෙන්නේ සරණචලිතයේ ගැටලුවක්. ඒ අනුව මේකේ අපිට තියෙන අවිතාන තන්තු දෙකක් භාවිතා කරලා තියෙනවා. රූපයේ දැක්වෙන පරිදි AB සමානයි 2A, BC සමානයි A, CD සමාන 2A සහ DE සමානයි A වන පරිදි තිරස් මේසයක් මත ABCDE ලක්ෂ්‍ය එම පිළිවෙලින් සරල රේඛාවක මත පිහිටා ඇත. ස්වභාවික දිග 2A හා ප්‍රත්‍යස්ත මාපාංකය KMG වන සැහැල්ලු ප්‍රත්‍යස්ත සන්තුවක එක් කෙලවරක් A ලක්ෂයකට ඈඳා ඇති අතර අනෙක් කෙලවර ස්කන්ධ M වන P අංශුවකට ඈඳා ඇත. ස්වභාවික දිග A හා ප්‍රත්‍යස්ත මාපාංක MG වන තවත් ප්‍රත්‍යස්ත සන්තුවක එක් කෙලවරක් E ලක්ෂයකට ඈඳා ඇති අතර අනෙක් කෙලවර P අංශුවට ඈඳා ඇත. දැන් පේනවා මේ ගැටලුව අපිට දීලා තියෙන විදිහට P අංශුවට තන්තු දෙකක් සම්බන්ධයි. ඒතර මේකේ ප්‍රත්‍යස්ත මාපාංක දෙක වෙනස්. තන්තු වල ආරම්භක දිග වෙනස්. ඒ අනුව අපිට P අංශුව කියනවා C හි අල්වා තබා මුදාහල විට ඒ සමතුලිතතාවය පවතී. K හි අගය අහනවා. right. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් K වල අගය හොයන්න C හිදී වස්තුවේ සමතුලිතතාව සලකන්න නේද? ඊට පස්සේ අපිට කියනවා දැන් P අංශුව D ලක්ෂයට ළඟා වන තෙක් AP ඇද නිශ්චලතාවය සිට මුදාහරු ලැබේ. D සිට B දක්වා P හි චලිත සමීකරණය x ඩබල් ඩොට් ධන 3g බෙදීම a x සමානයි බිංදු මගින් දෙන්න ලබන බව පෙන්වන්න. මෙහි CP සමානයි x වේ. right. CP සමානයි x කියලා කියනවා අපිට. සූත්‍ර භාවිතයෙන් P අංශුව B
ළඟා වන විට එහි ප්‍රවේගය බව පෙන්වන්න. මෙහි c යනු විස්තරය වේ. p අංශුව b වෙත ළඟා වන විට එයට ආවේගයක් දෙනු ලබන්නේ ආවේගයෙන් මොහොතකට පසු p හි ප්‍රවේගය දිශාව b යේ දිශාවට වන පරිදිය. b පසු කිරීමෙන් පසු ෂණික නිශ්චලතාව පත්වන තෙක් p හි චලිත සමීකරණය මගින් දෙනු ලබන බව පෙන්වන්න. මෙහි dp සමානයි y වේ කියලා කියනවා. d වලින් පටන් ගත් p අංශුව දෙවන වතාවට p වෙත පැමිණීමට ගන්නා මුළු කාලය අපේ උත්තරයත් පිට පෙන්වන්න නේද? සම්පූර්ණ ගැටලුවක් විදිහට තමයි මේක විභාගය අපිට එන්නේ. අපි බලමු මේ අනුව කොහොමද මේක පිළිතුරු සපයන්නේ කියලා නේද? මුලින්ම අපිට තියෙනවා සමතුලිත අවස්ථාව. C ලක්ෂයේදී වස්තුව සමතුලිතයි. ඒ අනුව අපිට ලියන්න පුළුවන් T1 රින T2 සමානයි 0යි. එහෙම නැත්නම් T1 සමානයි T2 කියලා ගන්න පුළුවන්. එතකොට අපිට ලියන්න පුළුවන් T1 තන්තුව, ඒ කියන්නේ 2A දිග තන්තුව T2 කියලා අපි සලකන්නේ ආරම්භක දිග A වන තන්තුව. එතකොට 2A දිග තන්තුව ඇදෙන ප්‍රමාණය සිම්පල් A. ඊළඟට A දිග ඇදෙන තන්තුව එයාගේ ඇදිච්ච දිග 2A වුණාම අපිට ලියන්න පුළුවන් මෙයාගේ T1 ලැම්ඩා x බෙදීම A වලින් නේද? ඒතකොට ලැම්ඩා කියලා කියන්නේ ප්‍රත්‍යස්ථ මාපාංකයේ kmg එනවා. ඇදෙන ප්‍රමාණය A තන්තුවේ ආරම්භක දිග 2A එනවා. එයා තමයි T1 කියලා කියන්නේ. T2 අපි දෙනවා ප්‍රත්‍යස්ථ මාපාංක mg ඇදෙන දිග 2A ආරම්භක දිගේ A වුණාම k හි යගේ අපිට සුළු කරන් පස්සේ 4ක් ලැබෙනවා. දැන් එහෙනම් අපි හොයාගෙන තියෙන්නේ අර 2A දිග තන්තුවේ ප්‍රත්‍යස්ථ මාපාංක අපි හොයාගෙන තියෙන්නේ නේද? 4යි mg එකක් එන්නේ. අපිට ගැටලුවේ කිව්වේ kmg කියලා කිව්වේ. දැන් එහෙනම් අපිට එනවා 4යි mg එකක් එන්නේ. ඊට පස්සේ අපිට මේ දෙවෙනි සටහන ගත්තාම ඒක අපිට පෙන්눔 කරනවා මේකේ C ඉඳන් අංශුව x විස්ථාපනයක් සලකලා තියෙනවා. දැන් එහෙනම් අපිට මෙයාට ලියන්න පුළුවන් f සමාන ma. ඒ අනුව අපිට එනවා t4 න t3 සමාන mx ඩබල් ඩොට්. t4 කියන්නේ මොකක්ද දෙන්න ඕනේ? t4 අපිට ලියන්න පුළුවන් අර 2A දිග ඇදෙන 2A දිගක් ඇදි තන්තුවේ ආතතිය නේද? t4 කියන්නේ යා. t3 කියලා කියන්නේ A දිග ඇදෙන තන්තුවේ ආතතිය. ඒ කියන්නේ අපි දැන් හොයාගත්තා k හියාගේ 4යි කියලා. එහෙනම් ඒ තන්තුව අපි ලියුවොතින් ආතතිය 4යි mg ඇදෙන ප්‍රමාණය වෙන්නේ ධන x බෙදීම 2A. ඊළඟට අනෙක් තන්තුව mg වාරයක් 2A රින් x බෙදීම එකක් එනවා. සමාන mx ඩබල් ඩොට්. අපේ සමීකරණ සුළු කරන් පස්සේ අපිට එනවා x ඩබල් ඩොට් ඍණ 3g බෙදීමේ වාරයක් x එනෝ නේද? එතනින් අපිට x ඩබල් ඩොට් ධන 3g බෙදීම a සමානයි x සමානයි 0යි කියලා එන්න පුළුවන්. right? එතකොට x සමානයි 0 අවස්ථාව අපි කියලා කියන්නේ නාභියනේ. චලිතයේ නාභිය. ඒ කියන්නේ c ලක්ෂම නාභිය වෙන්න ඕනේ. right? ඒ අනුව අපිට එනවා කේන්ද්‍රය වෙන්නේ C. x සමාන 2A වුණාම ප්‍රවේගය බිඳුවක් එනවා. හරි නේද? මෙම සර්වචලිතයේ විස්තර වෙන්නේ 2A. ඒ අනුව අපිට අර දීපු සමීකරණයේ තියෙන x ඩොට් වර්ග සමානයි 3g බෙදී මේ වාරයක් 4a වර්ග ඍණ x වර්ගයක් එනවා. right? ඒ අනුව අපිට එතනින් ගන්න පුළුවන් b හිදී වේගය අපි ගත්තොතින් v කියලා v වර්ග සමානයි ඔමේගා වල අගය 3g බෙදී මේ. ඒතර ඒකේ වර්ගයක් එනවා. ඊට පස්සේ විස්තර වෙන්නේ 2A. ආපහු b වලට ගියාම අපි විස්ථාපන සලකන්නේ ඍණ x ගන්න නේද? එතකොට ඍණ එකක් එනවා. ඒ අනුව b හිදී වේගය වෙන්නේ 3යි වර්ගමූල ag එකක් එන්නේ. right? 3යි ag වර්ගමූලයක් එනවා. දැන් මොකද වෙන්නේ b වලට ගියන් පස්සේ අර මුල් තන්තු කොටස නේද? kmg ඒ කියන්නේ ab තන්තුව හැකිලෙන පටන් ගන්නවා දැන්. right? AB තන්තුව හැකිලෙන පටන් ගන්නවා. අපි
අපේ ගැටලුව අපිට කියනවා මෙහෙම කතාවක්. B වලට ළඟා වුණාන් පස්සේ වේගය 3යි ag බව පෙන්වන්න. ඊට පස්සේ ආවේගයක් නිසා මෙයාගේ වේගය වර්ගමූල ag කරනවා කියලා තවක් කියනෝ නේද? ඒ කියන්නේ B වලින් පස්සේ වේගය ag වෙන්න ඕනේ. හරි? දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් ඇදෙන්නේ අර A දිග තන්තු පමණ ඇදෙන්න පටන් ගන්න. right? AB තන්තුවේ හැකිලෙනවනේ. එතකොට අපි අරන් තිනෝ මෙන්න මේ BD කොටස දිග y කියලා ගත්තාම right? ඒතර BD කියලා මම අරන් තියන්නේ මේ ගැටලුවේ ආරම්භක දිග ඇතරලා right? ආරම්භක දිග ඇතරලා ඊට පස්සේ තන්තු ඇදෙන දිග තමයි මම අරන් තියන්නේ y කියලා අරන් තියෙන්නේ. එතකොට f සමාන m මම ආපහු ලිව්වහම එනවා ඍණ t3 සමානයි my ඩබල් ඩොට් එකක් එනවා. හරි පුතාල. එතකොට මෙතනින් එනවා t3 සමානයි my ඩබල් ඩොට්. එතකොට ප්‍රත්‍යස්ථ මාපාංකය mg ඇදෙන දිග y තන්තුවේ ආරම්භක දිගේ එහෙම වුණාම අපේ සමීකරණය අපිට ලැබෙනවා y ඩබල් ඩොට් ධන g බෙදීම a වාරයක් y එකක් එනවා. right? අපේ සමීකරණය යා. දැන් y බිඳුවක් වුණාම තමයි නාභිය වෙන්නේ. එහෙනම් එයාගේ නාභිය වෙන්නේ කවුද? d ලක්ෂය වෙන්නේ. right? එයාගේ නාභිය වෙන්නේ d ලක්ෂය. ඊට පස්සේ අපි ගත්ත දෙයින් මේ අවස්ථාවට අදාළ විස්තරය c කියලා ආපහු අපිට ලියත හැකි අර y ඩබල් ඩොට් වර්ග g බෙදීමේ c වර්ග ඍණ y වර්ගය ඒ අනුව y සමානයි 3a වුණාම තමයි අර ag වර්ගමූලයේ තියෙන වේගය ලැබෙන්නේ අපිට. එතනින් අපිට පුළුවන් දැන් චලිතය දාලා විස්තර හොයන්න පුළුවන්. එයාගේ විස්තර අපිට එනවා c සමානයි මූල 10යි එකක් එනවා. right? මූල 10යි එකක් එන. ඊට පස්සේ අපිට අහනවා මෙයා BD ටික යන ගතන කාලය අහනවා නේද? D සිට B දක්වා යන කාලය අපිට පුළුවන් ලියන්න. එතකොට යාගේ කාලය කියන්නේ හැරෙන කෝණය බෙදීම ඔමේගා. right? එතකොට θ අපි හෙව්වොත් එනවා cos θ a බෙදීම 2යි a කියන්නේ ෆයි බෙදීම 3යි. එහෙනම් ගත වෙන කාලය අපිට ලියත හැකි 120 කියන්නේ 2යි ෆයි බෙදීම 3 බෙදීම ඔමේගා එකක් එන්න ඕනේ. right? මේ අනුව අපිට එනවා ඔමේගා කියලා කියන්නේ g බෙදීම 3යි g නේ. ඒ අනුව මෙතනින් එනවා අපිට ගත වෙච්ච කාලය කියලා කියන්නේ මෙන්න මේ ආකාරයෙන් 2යි ෆයි බෙදීම 3යි මූල 3යි a බෙදීම g එකක් එන්නේ. right? ඊට පස්සේ අපිට තියෙනවා B සිට F ට කාලය හොයාගන්න. right? B සිට F ට කාලය දෙවෙනි තන්තුව ඇදෙන අවස්ථාවේදී එතකොට එයාගේ විස්තරය වෙන්නේ 10යි මූල 10යි a වෙනවා. එයා ගමන් කරන දුර 3යි a. එයා හැරෙන කෝණය වෙන්නේ cos θ කියලා කියන්නේ 3යි a බෙදීම මූල 10ක් එනවා. එහෙනම් b ට සමාන cos ඉන්වර්ස් 3 බෙදීම මූල 10යි. right? එහෙනම් ගත වෙන කාලය අපිට එනවා බීටා බෙදීම ඔමේගා. හරි නේද? බීටා බෙදීම ඔමේගා ගත්තන් පස්සේ අපිට එනවා මුළු කාලය t1 දාන 2යි t2යි. ඒ අනුව අපිට දෙක වාරයක් ag වර්ගමූලය ෆයි බෙදීම මූල 3යි මූල 3 දාන cos ඉන්වර්ස් 3 බෙදීම මූල 10 ලැබෙනවා අපිට. right? right. ඊට පස්සේ පුතාලා අපිට තියෙන්නේ ප්‍රශ්න අංක 14 සාකච්ඡා කරන්න. ඒක අපිට ලැබිලා තියෙන්නේ දෛශික වශයෙන් ලැබිලා තියෙන්නේ ගැටලුව. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. right. මේක අපිට දීලා තියෙන්නේ A සහ B එක දෛශික දෙකක් යයි ගනිමුලු. ගැටලුවේ පුතාලා මේකේ බලන්න පැහැදිලිව සටහන් කරලා තියෙනවා අපේ ගැටලුව AB කියලා කියන්නේ ඒක දෛශික කියලා. right? ඒක හොඳින් ඔළුවේ තවාගෙන අපි ගැටලුවට පිළිතුර ලබා දෙන්න ඕනේ. මේක අපිට කියනවා O මූලයක් අනුබද්ධයෙන් AB හා C ලක්ෂ 3ක පිහිටුම් දෛශික පිළිවෙලින් 12යි A 8යි B හා 10යි A දන 3යි B වේ. A සහ B ඇසුරෙන් AC හා CB ප්‍රකාශ කරන් තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා AB හා C ඒක රේඛීය බව අපෝහණය කර AC CB සොයන්න තියෙනවා.
ABC ඒකරේඛී බව පෝණය කර AC CB සොයන්න OC සමානයි 139 වර්ගමූලය බව දී ඇත. AOB කෝණය 5 බෙදීම 3 බව පෙන්වන්නක් තියෙනවා. right. ගැටලුවේ අපිට කොටස් කිහිපයක් තියෙනවා. අපි බලමු පිළිතුර ලබන්න කොහොමද කියලා නේද? right. අපේ පිළිතුර පුතාලා මේ ආකාරයෙන් අපිට ලැබිලා තියෙනවා. OA දෛශිකය අපිට දීලා තිනවා ගානේ 12යි A, OB 18යි B, OC 10යි A ධන 3යි B කියලා කියනවා. ඒ අනුව අපිට AC දෛශිකය ලැබෙනවා AO ධන OC මගින්. ඒතර අපිට ලියන්න පුළුවන් OC ඍණ OA කියලා නේද? අදාළ දෛශික අපිට ආදේශ කරන් පස්සේ AC දෛශිකය ලැබෙනවා අපිට 3යි B ඍණ 2යි එකක් වෙනවා AC වලට. ඊට පස්සේ අපෙන් CB දෛශික අපි හෙව්වහම එනවා CO ධන OB කියලා. right. ඒ අනුව CO ධන OB මගින් අපිට එනවා OB දෛශිකය ඍණ OC දෛශිකයක් එනවා. ඒ අනුව සුළු කරයන් පස්සේ අපිට එනවා CB දෛශිකය 5 වාරයක් 3යි B ඍණ 2යි A කියලා අපිට එනවා. right. දැන් බලමු අපි ඊළඟට CB දෛශිකයේ සමානයි 5 වාරයක් AC කියලා අපිට ලැබිලා තියෙනවා. right. අපිට යම් දෛශිකයක් ලියන්න පුළුවන් නම් CB සමානයි නියතයක් වාරයක් ආපහු තව දෛශිකයක් විදිහට නේද? අපිට කියනවා එතකොට ඒ දෛශික ඒකරේඛීය කියලා අපි කියනවා. අපි දැක්ක එතකොට මේ පිළිතුරු පත්‍රවල සමහර දරුවන්ගේ දෛශික බෙදීම අරන් තිනවා. AC දෛශික බෙදනවා CB වලින්. එහෙම බෙදුවාම දෛශික ක්‍රම බෙදීමක් අර්ථ දක්වන්නේ නැති නිසා අපිට ඒ පිළිතුරු නිවැරදි විදිහට බාර ගන්න බෑ. right. අපිට කැමති නම් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම නේද? 5 වාරයක් AC මාපාංක සමානයි CB මාපාංක ලියන්න පුළුවන්. right. විශාලත්ව ගන්න පුළුවන් දෛශික වල එතකොට AC බෙදීම CB සමානයි 5න් එකක් අපිට ලැබෙනවා. right. ඒ අනුව AC ට CB අනුපාතය 1:5ක් අපිට එනවා. ඊට පස්සේ අපිට ගැටලුවේ කියනවා OC සමානයලු 139 වර්ගමූල. right. ඒ අනුව අපිට ලියන්න පුළුවන් OC දෛශිකයේ තිත් ගුණිතය. අපි සැලකුවතින් එනවා OC.OC කියලා කියන්නේ 139ක් එනවා. ඒ අනුව OC දෛශිකයන් 10යි A ධන 3යි B අවස්ථා දෙකක් අපි තිත් ගුණිතය සලකනවා. සැලකුවාම AB දෛශිකයේ A.B සමානයි භාගයක් අපිට ලැබෙනවා. ඊට පස්සේ අපිට අර්ථ දැක්වීම ලියන්න පුළුවන් තිත් ගුණිතය A.B සමානයි මාපාංකයේ මාපාංක B cos AOB එකක් වෙනවා. අපිට ගැටලුවේ කිව්වා A සහ B යනු A1 දෛශික කියලා ගාන කිව්වා. එහෙනම් A සහ B එක දෛශික නම් අපිට ගත හැකි විශාලත්වය ගත්තාම ඒක එකක් වෙනවා. ඒ අනුව cos AOB කෝණය සමානයි cos 5 බෙදීම 3යි. ඒ කියන්නේ AOB කෝණය අංශක 60ක් එනවා අපිට. right. right. අපි බලමු අපි අපේ ගැටලුවේ 14B කොටස අපිට යනුව ලැබිලා තිනවා ඒකතල බලපත්ති ගැටලුවක්. මේක අපිට කියනවා ABCD යනු AB සමානයි මීටර 2ක් හා BAD කෝණය 5 බෙදීම 3 වූ රොම්බසයක් කියලා අපිට කියනවා. විශාලත්ව නිව්ටන් 10 2 6 P හා Q වූ බල පිළිවෙලින් AD BA BD DC හා CB අක්ෂර දිගේ අනුපිළිවෙලින් දැක්වෙන දිශාවලට ක්‍රියා කරයි. සම්ප්‍රයුක්ත බලය විශාලත්වය නිව්ටන් 10ද ඒ දිශාව B සිට සමාන්තර B සිට C අතට ඌ දිශාව බව දී ඇත. P සහ Q හි අගයන් සොයන්නලු සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාව දික් කරන ලද BA හමුවන ලක්ෂයට A සිට ඇති දුර අහනවා. දැන් සම්ප්‍රයුක්ත බලය A හා C ලක්ෂ හරහා යන පරිදි වාමාවර්ත අතට ක්‍රියා කරන ගූර්ණය M නිව්ටන් මීටර ඌ යුග්මයක්ද CB හා DC දිගේ අක්ෂර අනුපිළිවෙලින් දැක්වෙන දිශාවලට ක්‍රියා කරන එක එකේ විශාලත්ව F නිව්ටන් වූ බල දෙකක්ද පද්ධතියට එකතු කරනු ලැබේ. F හා M හි අගයන් සොයන්න තියෙනවා. right. අපි බලමු අපේ පිළිතුර. මේ ආකාරයෙන් අපිට ලැබිලා තියෙන අපේ පිළිතුර
ABCD රොම්බසයට අපි ලකුණු කරාම බල ටික right AB B දිශාවට 2යි CB ඊළඟට DC සහ AD දිශාවට ඔය ආකාරයෙන් බල ටික අපි ලකුණු කරලා තියෙනවා. දැන් අපිට කියනවා මේකේ සම්ප්‍රයුක්ත නියුටන් 10යිලු. ඒ වගේ මේ දිශා ළමයි 5 බෙදීම 3ක් වෙනව නේද? ඒ අනුව අපිට සිරස් බල විභජනය අපි සැලකුවාම අපිට ඇවිල්ලා තිනවා සිරස් බල විභජනයෙන් Q වල අගය නිව්ටන් 6යි. ඊට පස්සේ තිරස් බල වලින් P වල අගය 8ක් වෙනව නේද? ඒතර P කියන අපිට දීලා තින්නේ නිව්ටන් වලින් Q නිව්ටන් වලින් Q 6යි P 8යි. ඊට පස්සේ තමයි අපි පද්ධතියේ A වටා ගූර්ණය සැලකුවාම right පද්ධතියේ A වටා ගූර්ණය සැලකුවෙන් පස්සේ අපිට එනවා 6 බාරයක් 2යි sin 60 ඊළඟට ආපහු 6 වාරයක් 2යි sin 60ක් වෙනව නේද? ඊළඟට 8 වාරයක් 2යි sin 60ක් වෙනවා. ඒ අනුව අපිට P සහ Q වගයන් ආදිශ කරයන් පස්සේ AN වල අගය එනවා අපිට 8 බෙදීම 5ක් right? يعني සම්ප්‍රයුක්තය BA රේඛාව කැපෙන ලක්ෂයට දුර AN වල අගය 8 බෙදීම 5යි මීටර අපිට ලැබෙනවා. ඊට පස්සේ අපිට ගැටලුවේ දීලා තිබුණා M යුග්මයක් දැම්මහම නේද? සහ DC සහ CB ඔස්සේ F බල දෙකක් ක්‍රියා කරාම අපෙන් F වල අගයයි මෙන්න මේ M වල අගයයි අහලා තිබුණා. right? එතකොට අපිට අපි ආපහු ගැටලුවට ගියොතින් සම්ප්‍රයුක්ත බලය A හා C ලක්ෂ හරහා ක්‍රියා කරන පරිදි වාමාවර්ත අතට ක්‍රියා කරන M නිව්ටන් මීටර වූ යුග්මයක් ද CB හා DC දිගේ අක්ෂර අනුපිළිවෙලින් දැක්වෙන දිශාවට ක්‍රියා කරන එක එකේ විශාලත්වය F වූ බල දෙකක්ද පද්ධතියට එකතු කරනු ලැබේලු. F හා M අහනවා අපෙන්. දැන් අපි අවසන් කොටස තමයි ගැටලුවේ F බල දෙකක් අපි එකතු කරලා තිනවා. M යුග්මයක් එකතු කරනවලු. දැන් සම්ප්‍රයුක්තය ගමන් කරන්න AC හරහා යන්නේ. right? සම්ප්‍රයුක්තය AC හරහා ගමන් කරනවා. එතකොට අපිට ලියන්න පුළුවන් ඒ වටා ගූර්ණයෙන් ඍණ 10යි 8 වාරයක් 8 බෙදීම් 5යි sin 60 ධන අපේ තමයි ගූර්ණය M ඊළඟට 2f වාරයක් 2යි sin 60ක් එනෝ නේද? එතනින් F සමානයි M සමානයි F වාරය 2යි මූල 3 ධන 8යි මූල 3ක් එනවා. ඊට පස්සේ අපි C වලින් ගූර්ණ සැලකුවාම M සමානයි 10යි 2 ධන 8 බෙදීම 5යි sin 60ක් එනවා. ඒ අනුව අපිට M වල අගය 18යි මූල 3ක් ලැබිලා තියෙනවා. right? ඊට පස්සේ අපි M හියාගේ ළමයි අපි අර A වටා ගූර්ණය ආදේශ කරන් පස්සේ F වල අගය නිව්ටන් 5ක් ලැබෙනවා. right? එහෙනම් අපිට 14 ගැටලුව අවසන් ළමයි අපි බලමු ප්‍රශ්න අංක 15 බලමු. right? ප්‍රශ්න අංක 15 ළමයි අපිට ලැබෙන්නේ A සහ B කොටස් දෙකකට සංදි කළ දඬු ගැටලුවක්. ඒ කොටස නේද? ඒ ගැටලුව අපි වෙනද ලැබෙනවට වඩා වෙනස් ආකාරයේ සටහනක් අපිට ලැබිලා තියෙන්නේ. එක එකෙහි දිග 2a වන AB BC CD ඒකාකාර දඬුණක් B හා C අන්තවලදී සුමටලෙ සංදි කර ඇතලු. AB BC CD දඬුවල බර පිළිවෙලින් W λ W හා 2i λ W වේ. ඒ කෙලවර අචල ලක්ෂයකට සුමට ලෙස අසවු කර ඇත. රූපයේ දැක්වෙන පරිදි දඬු සිරස්තලයක සමතුලිතව තබා ඇත්තේ A හා C එකම තිරස් මට්ටමේද දඬු එක එකක් සිරස් සමග ඇල්ෆා කෝණයක් සාදන පරිදිද C සංදියට හා C ට සිරස් ඉහළින් වූ අචල ලක්ෂයට ඈඳූ සැහැල්ලු අවිතන තන්තුවක් මගින් හා D අන්තරයේ දූ තිරස් බලයක් මගිනි. ලැම්ඩා වල අගය 1 බෙදීම 3 බව පෙන්වන්න. B හිදී CB මගින් AB මත ඇති කරන බලයේ තිරස් හා සිරස් සංරාජක පිළිවෙලින් අපිට පෙන්වන්න තියෙනවා. මේක ළමයි ඊටාම පහසු ගැටලුවක්. නමුත් අපි දැක්කා මේකේ දුවල පුතාලා විවිධ තැන් වලින් ගූර්ණ අරගෙන අන්තිමටම
භාගයට නවත්තපු ගැටලුවක් තමයි මේ ගැටලුව. right? අපි බලමු අපේ පිළිතුර. මේක අපි මුලින්ම කරලා දිනවා CD දන්න සලකලා right? CD දන්න සලකලා අපි C වටා ගුණ ගත්තා. right? ඒතර අපිට එනවා C වටා ගුණ ගත්තාම CD දන්න බර 2 lambda w වෙනවා. D බාහිර බලය P ඒ අනුව අපිට C වටා ගුණයෙන් ලැබෙනවා P සමානයි lambda w tan alpha එකක් ලැබෙනවා තියෙනවා. right? ඊළඟට BC සහ CD දඬු සැලකුවාම අපි ගත්ත සමතුලිතතාව BC CD දඬු අපිට පුළුවන් B ලක්ෂයෙන් ගුණ ගන්න. right? B වටා ගුණ ගත්තාම සම්බන්ධ වෙන්නේ දඬු වල බර සහ C හිදී තන්තුවෙන් ලැබෙන ආතතිය විතරයි නේද? මොකද B හරහා තමයි අර P බලයක් තියෙන්නේ. ඒ අනුව අපිට පුළුවන් B වටා ගුණ ගත්තාම BC CD වලින් අපිට ලැබෙනවා T වලගය 7 බෙදීම 2යි lambda w එකක් එන්නේ. right? 7 බෙදීම 2යි lambda w. දැන් අපි C වලින් එන තන්තුවේ ආතතිය හොයාගෙන තියෙන්නේ. අපේ බලාපොරොත්තු මොකද්ද? lambda වල අගය සෙවීම නේද? lambda වල අගය සොයන්න අපිට තියෙන්නේ. ඒ අනුව දැන් අපි T හොයාගත්ත නිසා අපිට පුළුවන් මේ දඬු තුනම එකට ගන්න පුළුවන්. AB ගන්න පුළුවන්, BC, CD එකට අරගෙන A වටා ගූර්ණය ගන්න පුළුවන් අපිට. right? එහෙනම් A වටා ගූර්ණ ගත්තාම AB දන්නේ බර W, BC දන්නේ බර lambda W, CD 2යි lambda W වෙනවා. ඒ අනුව ගූර්ණ ටික අපිට එනවා W වලට AB දන්නේ ගූර්ණය ඍණ W වාරයක් A sin alpha වෙනවා. ඊළඟට BC වලට ගූර්ණය ගත්තාම එනවා lambda W වාරයක් 3A sin alpha. T වලට එනවා ගූර්ණය 4A sin alpha. 2යි lambda W වලට ගූර්ණය එනවා 5A sin alpha එකක් එනවා නේද? අන්තිමට P ගූර්ණය අපිට එනවා 2A cos alpha එකක් එනවා. ඒ ටික සුළු කරාම right? අපි දන්නවා T වල ගියත් 7 බෙදීම 2යි lambda W ආදේශ කරන් පස්සේ අපිට එනවා lambda වල අගය 3n එකක් එනවා. right? lambda වල අගය 3n එකක් එනවා. අපි දන්නවා P වල අගය දන්න නිසා නේද? P ආදේශ කරාම lambda වල අගය ඔය ආකාරයෙන් 3n එකක් ලැබෙනවා අපිට. right? අපි බලමු ඊළඟට 15 B කොටස බලමු. 15 B ළමයි බෝවංකනේ ගැටලුවක් තියෙන්නේ. දඬු මත ක්‍රියා කරන ප්‍රත්‍ය බලවල විශාලත්ව අහන්න නේද? හැමදාම මේ જાතිය ගැටලුවක් පේපර් එකේ අපිට තියෙනවා. right? ළමයි බහුතරයක් කරන ගැටලුව. එතකොට යාවද රූපයේ දැක්කෙන රාමු සැකිල්ල සාදා ඇත්තේ AB C හා D හිදී නිදාසය සංදි කරන ලද එක එකෙහි දිග 2A වන AB BC CD D හා BD සැහැල්ලු දඬු මගිනි. B හා D හිදී පිළිවෙලින් W හා 2W වන බාර ඇත. රාමු සැකිල්ල A හිදී සුමටව අචල ලක්ෂයකට සවිකර AB තිරස්ස සමතුලිතව තබා ඇත්තේ C හිදී සිරස්ස ඉහළට යොදන ලද P බලයක් මගිනි. W ඇසුරෙන් P වලගේ යහන අපි. බෝවංකනේ භාවිතයෙන් ප්‍රත්‍යබල සටහනක් ඇඳ එනයින් දඬුවල ප්‍රත්‍යාබල ආතතිත තෙරපුම්ද යන්න සඳහන් කරමින් ඒවා සොයන්න තියෙනවා. සාමාන්‍යයෙන් මේක අපිට දඬු පහක් දීලා තියෙනවා. right? දඬු පහක් තියෙනවා අපිට. බාහිර ක්‍රියා කරන බලයක් තියෙනවා P කියලා. මුලින් අපි P හොයාගන්න ඕනේ. අපි බලමු මොකක්ද අපි කරන්න ඕනේ කියලා නේද? right. අපි බලමු පුතාලා මේකේ අපි මේ බෝවංකනේ භාවිතා කරලා ප්‍රත්‍යබල සටහන අඳින ආකාරය බලමු. මුලින් අපි මේක ලකුණු කරගමු. බාහිර බල ටික ලකුණු කරමු නේද? ඒ අනුව අපිට දෙනවා මෙයා B ලක්ෂයෙන් ක්‍රියා කරන බලයක් තියෙනවා W කියලා. ඊට පස්සේ ආපහු P බලයක් සිරස්ත C ලක්ෂයෙන් ක්‍රියා කරනවා. D ලක්ෂයෙන් 2W බලයක් ක්‍රියා කරනවා. ඒ අනුව අපිට පුළුවන් මුලින්ම මේ W බරය ලකුණු කරන්න පුළුවන්. W වල බලය වෙන්නේ A සහ B වලින් නිරූපණය වෙනව නේද? A සහ B වලින් නිරූපණය වෙනවා. එහෙනම් අපි මේ වගේ රේඛා ඛණ්ඩයකින් පුළුවන් අපිට
AB මත AB වල දිග ලකුණු ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට P බලය ලකුණු ගන්න ගියාම එයාගේ වටිනාකම තියෙන 4W බෙදීම 3ක්. W වලට වඩා වැඩි බලයක් තියෙන. W වලට වඩා වැඩි බලයක් තියෙන. ඒ අනුව P හි විශාලත්වය තියෙන 4W බෙදීම 3යි. එයා ඉන්නේ සිරස්ස ඉහළට තියෙන්නේ. එහෙනම් එයා නිරූපණය වෙන්නේ BC මගින්. right? BC මගින් නිරූපණය වෙනවා. අපේ BA දිග W නිසා අපිට පුළුවන් Aට ඉහළින් පරිමාණය සලකලා නේද? BC ලකුණු ගන්න පුළුවන්. right? BC ලකුණු ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා 2W බරක් D ලක්ෂයෙන් ක්‍රියා කරන. ඒ අනුව 2W බර අපිට පුළුවන් ලකුණු කරගන්න CD මගින්. එතකොට එහෙනම් C ලක්ෂය ඉඳලා අපේ පරිමාණය අනුව ලකුණු කරන් පස්සේ D ලක්ෂය මේ ආකාරයෙන් අපිට එනවා. right? D ලක්ෂයේ පරිමාණය අනුව මේ ලක්ෂය එන්නේ. දැන් අපි බාහිරව ක්‍රියා කරන බල ටික ලකුණු කරගෙන අවසන් නේද? දැන් අපි පටන් ගන්න ඕනේ ආනතව තියෙන බල ටික. එහෙම නැත්නම් දණුමත් තියෙන බල ටික ලකුණු කරන්න තියෙන්නේ. මම මේ සටහන අඳින්නේ වාමාවර්තව. ඒ අනුව මම මෙන්න මේ දඬු තියෙන පැත්තට තමයි මේක බල ටික ලකුණු කරන්න වෙන්නේ. right? දැන් එහෙනම් මුලින් අපි සලකමු BC දණ්ඩ. BC දණ්ඩ මත තියෙන බලය වෙන්නේ කවුද? BF. එහෙනම් අපි B ලක්ෂයෙන් අංශක 30ක් කාණතව. එහෙම නැත්නම් රේඩියන් වලින් 5 බෙදීම් 6ක් කාණතව අපිට පුළුවන් ලකුණු කරගන්න BF රේඛාව ලකුණු කරන්න. BF ලකුණු කරන්න ගියම අපි දන්නේ F එක ඉවර වෙන්නේ කොහෙන්ද කියලා නේද? අපිට පේනවා මෙතනින් DC මත තියෙන බලය CF වලින් ලකුණු වෙනවා. අපි දැන් CF ලකුණු කරලා අවසන්. ඒ අනුව C හරහා තිරස් රේඛාවක් අපි ලකුණු කරාම F ලක්ෂයෙන් අපිට පෙන්වන්න කරන්න පුළුවන් BF බලය නේද? BF වෙනන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආපහු යන් AD දණ්ඩට නේ. AD දණ්ඩ AD මත බලය ලකුණු වෙන්නේ DE මගින්. right? DE මගින් තමයි AB AD මත බලය ලකුණු වෙන්නේ. එහෙනම් D අපි ලකුණු කළ අවසන් එයාගේ ස්ථිරසරාදිය 5 බෙදීම 6යි. ඒ අනුව D හරහා දණ්ඩ තියෙන පැත්තටම අපි ලකුණු කරනවා රේඛාවක් මේ ආකාරයට. ලකුණු කරෙන් පස්සේ අපි දන්නේ දැන් E කොහෙද නවත්තන්නේ කියලා නේද? E නේ කොහොම නවත්තගන්නේ අපි? AB දණ්ඩ තියෙන තිරස්ස. එහෙනම් AB දණ්ඩ බලය නිරූපණය වෙන්නේ A සහ E මගින්. A සහ E මගින් නිරූපණය වෙන බලය නිසා අපිට පුළුවන් A හරහා තිරස් රේඛාවක් අඳින්න පුළුවන්. A හරහා තිරස් රේඛාවක් ඇඳාම අර D හරහා ආපු රේඛාව කැපෙන ලක්ෂ තමයි E ලක්ෂය වෙන්න ඕනේ. අපිට දැන් අවසන් වලට ඉතුරුලා තියෙනවා එහෙනම් F සහ E යා කරන්න. අපි F E යා කරන් පස්සේ අපිට DB දණ්ඩමත් තියෙන බලය නිරූපණය කරන්න පුළුවන්. දැන් එහෙනම් අපි මේ දඬු පහට අදාළ ප්‍රත්‍යයම සටහන දාලා ඉවරයි. right? අපිට දැන් ඊළඟට තියෙන්නේ එක එක දණ්ඩ මත ක්‍රියා කරන ප්‍රත්‍ය බලවල විශලත්ව හොයන තියෙන්නේ. සහ ඒවැයි තියෙන්නේ ආතතියක්ද තෙරුමක්ද කියලා අකුණු කර ගන්න තියෙන්නේ. right? අපි බලමු මේ වගුව අනුව වගුවේ අපිට තියෙනවා AB දණ්ඩ නිරූපණය වෙනවා A සහ E මගින් නේද? ඉතින් මෙතන පුතාලා අපිට ප්‍රත්‍ය බලය AE මගින් හෝ EA මගින් ලකුණු ගන්න පුළුවන්. right? දැන් ඒ අනුව AB දණ්ඩ අපි සැලකුවාම අපි මේක ඇන්දේ වාමාවර්තව. එහෙනම් මොකද අපි කරන්නේ? A ලක්ෂයේ සිට වාමාවර්ත අතර මේ කියවන්න. වාමාවර්ත අතර කියවුවාම AE මගින් නිරූපණය වෙනවා. එහෙනම් මේ සටහනේ බලන්න ළඟට AE තියෙන්නේ කොහෙද කියලා නේද? AE තියෙන්නේ මෙයා දිශාවට. ඒ අනුව අපි A ලක්ෂයට ආසන්නෙන් ඊතලේ ලකුණු කරන්නේ. right? අපි සලකන්නේ A ලක්ෂයේ සිට නම් Aට ආසන්නෙන් තමයි ඊතලේ ලකුණු කරන්න ඕනේ. right? Aට ආසන්නෙන් ළමයි ඊතලේ ලකුණු කරෙන් පස්සේ ආපහු Bට ආසන්නෙන් අනිත් පැත්තට ඊතලේ ලකුණු කරන්න. ඒතර මේ නිරූපණය වෙන්නේ ආතතියක්. right? එහෙනම් AB දණ්ඩ මත ආතතියක් තියෙනවා. දැන් අපි හොයන්න ඕනේ මෙයාගේ විශලත්වය. සටහන ගත්තාම නේද? සටහනෙන් AE කියලා කියන්නේ right? මෙන්න මේ කොටස නේද? AE මෙයා. එහෙනම් A සිට D දක්වා කොටස 5W බෙදීම 3යි.
මේ කෝණයේ අංශක 30යි. ඒ අනුව අපිට ලියන්න පුළුවන් A දිග 5යි W බෙදීම 3යි tan 30ක් එනවා. right? ඒවා අපි සුළු කරන් පස්සේ විශාලත්වය අපිට එනවා 5යි මූල 3 W බෙදීම 9ක් අපිට ඇවිල්ලා තියෙනවා. ඊළඟට BC දණ්ඩ නිරූපණය කරන BF මගින් එහෙනම් BF වල විශාලත්වය අපිට හොයන්න තියෙන්නේ BF කියලා කියන්නේ මේ කොටස නේද? එහෙනම් මෙයා W මෙයා අපිට ගත්තේ W බෙදීම 3යි. ඒ අනුව මේ කොටස එන්නේ 4W බෙදීම 3ක් එනෝනේ. right? BF වල විශාලත්වය ඒ අනුව මෙයා BF කියලා කියන්නේ 4W බෙදීම 3යි sec 30ක් එනවා. right? sec 30 කියලා කියන්නේ අපිට එන්නේ 8යි මූල 3 W බෙදීම 9ක් එනවා. right? අපි දැන් මේ හොයන්නේ විශාලත්ව අගයන් ටික නේද? ඊළඟට අපි යනවා CD දණ්ඩට. CD දණ්ඩ සැලකුවාම CD දණ්ඩ කියලා කියන්නේ FC. F අකුරයි C අකුරයි අපි සැලකුවාම මේ කොටස එන්නේ නේ. FC කියන්නේ යා. එහෙනම් ඒ කොටස කියන්නේ කවුද එන්න ඕනේ? BC වාරයක් tan 30ක් එනෝනේ. tan 5 බෙදීම 6. එයාගේ විශාලත්වය අපිට ඇවිල්ලා තියෙනවා 4යි W බෙදීම 9ක් එනවා. ඊට පස්සේ බලමු DA දණ්ඩ. DA දණ්ඩ තියෙන අකුරු දෙක තමයි DE, right? DE දණ්ඩනේ. දැන් DE නිරූපණය කරනවා අපේ සටහනේ මේ ආකාරයට. එහෙනම් මේ කොටස කියන්නේ ආපහු 5W බෙදීම 3යි වාරයක් sec 60 තමයි DE වෙන්නේ නේද? ඒතර ඒකේ වටිනාකම අපිට එනවා 10W බෙදීම 10යි මූල 3W බෙදීම 9ක් එනවා. ඊළඟට DB දණ්ඩ. DB දණ්ඩ කියන්නේ මේ EF කියන එක නා නේද? සටහනේ EF කියන්නේ මේ දණ්ඩ. එහෙනම් එයාගේ විශාලත්වය අපිට එනවා CA වාරයක් sec 30ක් එනෝනේ. ඒ කියන්නේ 2W මූල 3 බෙදීම 9ක් එනවා. දැන් අපි එක එක දණ්ඩ වල තියෙන ප්‍රත්‍යයවල ටික අපි හොයාගෙන ඉවරයි දැන්. ඊට පස්සේ බලමු මේ ආතතිය තෙරපුම් හොයන්න කොහොමද කියලා නේද? දැන් එහෙනම් අපි යමු A ලක්ෂයට. A ලක්ෂයට ගියාම අපි මේක ඇන්දේ වාමාවර්තව. එහෙනම් මම A ලක්ෂයේ සිට වාමාවර්තව මෙයා මම කියවනු. කොහොමද AB දණ්ඩ අපි කියවන්නේ AE කියලා කියවනු. හරි? මෙයා කියවන්නේ AE වලින්. එහෙනම් AE සටහනේ ප්‍රත්‍යප සටහන තියෙන මේ අතර තියෙන්නේ. ඒ අනුව අපි ලකුණු කරන මෙන්න මේ පැත්තට ඊතල ලකුණු කරනවා නේද? A ලක්ෂයේ සිට අපි ඊතල ලකුණු කරාම මේ අතට ආපහු B ලක්ෂයේ සිට අනිත් පැත්තට ලකුණු කරන ඊතලය. එතකොට මේ අපි ලකුණු කරලා තියෙන ආතතියක්. එහෙනම් AB දණ්ඩමත් තියෙන්නේ ආතතියක් තියෙන්නේ. ඊට පස්සේ පුළුවන් අපිට BC දණ්ඩට යන්නනේ. BC දණ්ඩට. මම B ලක්ෂයෙන් වාමාර්ථ සලකනවා. B ලක්ෂයෙන් වාමාර්ථ සලකුවාම BF තමයි BC මත තියෙන බලය නිරූපණය වෙන්නේ. right? BF මගින්. එතකොට බලමු මේ සටහනේ BF තියෙන කොහොමද කියලා නේද? BF තියෙන්නේ ඉහළට තියෙන්නේ. එහෙනම් B ලක්ෂයේ ආසන්නෙන් අපි ගහන ඉතලයක් ඉහළට. ආපහු C ලක්ෂයෙන් පහළට ගහන ඉතලයක් ආපහු BC දණ්ඩයෙන් නිරූපණය වෙන්නේ ආතතියක් අපිට එනවා. ඊට පස්සේ බලමු අපි CD දණ්ඩ. C ලක්ෂයෙන් ආසන්නෙන් මම සලකලා තිනෝ මේ ආකාරයට. ඒතර මේ CD දණ්ඩ මත අපි බලය නිරූපණය වෙන්නේ CF මගින් නිරූපණය වෙනවා. right? එහෙනම් CF සැලකුවාම සටහනේ බලන්න CF තියෙන්නේ කොහෙද කියලා නේද? CF තියෙන මේ ආකාරයෙන් මේ අතර තියෙනවා. එහෙනම් CF C ලක්ෂ ආසන්නෙන් අපි C පැත්තට අපි ලකුණු කරන ඉතලයක්. C පැත්තට අපි ලකුණු කරාම ඉතලයක් අනිත් පැත්තට ආපහු ඊට ලකුණු කරන්න අපි මේ බලය නිරූපණය වෙන්නේ තෙරපුමක්. එහෙනම් C දණ්ඩ මත තෙරපුම් බලයක් එනවා. ඊළඟට අපිට තියෙන්නේ DA දණ්ඩ. අපිට පුළුවන් D ලක්ෂ ආසන්නයෙන් වාමාර්ථව ගසලා ගන්න පුළුවන්. එතකොට එන මොකද්ද? DE එකක් එන්නේ. right? සටහනේ DE අපිට තියෙන්නේ ඉහළට තියෙන්නේ. සටහනේ ඉහළට නම් තියෙන්නේ අපි D ලක්ෂ ආසන්නයෙන් ඉහළට ඊතල ලකුණු කරන්න තියෙන්නේ. D ලක්ෂයෙන් ඉහළට ඊතලයක් නම් ආපහු ඒ දණ්ඩ මත පහළට ඊතල ලකුණු ගන්න ආපහු ඒ දණ්ඩෙත් එන්නේ
තෙරපුම් බලයක් අපිට එනවා. අවසන් දන්න අපිට තියෙන්නේ dB. dB දන්න නිරූපණයනේ EF වලින්. එහෙනම් අපේ සටහනේ EF ලකුණු වෙලා තියෙන්නේ ඉහළට තියෙන්නේ. එහෙනම් D ලක්ෂ්‍ය ආසන්නයෙන් ඉහළට ඉඳලා ලකුණු කරන්න. මෙයා ඉහළට නම් ආපහු B ලක්ෂ්‍ය මත ආසන්නයෙන් පහළ ලකුණු කරාන් පස්සේ යාගෙන් අප නිරූපණය තෙරපුම් බලයක් එන්නේ. එහෙනම් මේ ආකාරයෙන් තමයි අපිට දඬු මත තියෙන බල ටික එන්නේ නේද? ආත්‍රි දෙකකුයි තෙරපුම් තුනකුයි එනවා. right? එහෙනම් මේ ආකාරයෙන් තමයි බෝවංකන ගැටලුව අපි විසඳන්නේ. අපි බලමු ඊළඟට ප්‍රශ්නාංක 16. ප්‍රශ්නාංක 16 ළමයි අපිට ඇවිල්ලා තියෙන්නේ ස්කන්ධ කේන්ද්‍ර ගැටලුවක්. right? ස්කන්ධ කේන්ද්‍ර ගැටලුවක් තියෙන්නේ මුලින්ම තියෙනවා ඔයගලන්ට සාමාන්‍යයෙන් පන්ති කාමරය තුල සාධනය කරන ප්‍රතිඵලයක් තියෙන මුලින්ම නේද? 16:1. පතුලේ අරය R සහ උස HU ඒකාකාර ඝන ඍජු වෘත්තාකාර කේතුවක ස්කන්ධ කේන්ද්‍රය පතුලේ කේන්ද්‍රයේ සිට ස්පෙදීම 4 දුරකින් ද right මේක ඇත්තේ පිහිටන බව පෙන්නන නේද? තව කොටසක් මේකේ තියෙනවනේ අපිට. ඒතර මේ ආකාරයෙන් අපේ ගැටලුවට පිළිතුර අපි සපයලා තියෙන්නේ. අපේ කේතුව මේ ආකාරයෙන් අපි සලකනවා right. එතකොට මේකේ අපි ලියන්න ඕනේ කේතුවේ සම්මිතික නිසා ස්කන්ධ කේන්ද්‍රය මේ සම්මිති අක්ෂය මත පවතින බව අපි සටහන් කරන්න ඕනේ. ඊළඟට මෙයාගේ අපි සලකන ඒකී පරමාණු ස්කන්ධය අපි ලියන්න ඕනේ ගුරුත්වකයෙන් දුර අපි x බායයි ගනිමු නේද? මේ ටික ළමයි අනිවාර්යෙන් ලියන්න නේ. දැන් මම මේක හදලා තියෙන ළමයි ගූර්ණ මූලධර්ම භාවිතා කරලා right. එතකොට මම සලකන්නේ මේකේ ගුරුත්ව කේන්ද්‍රය විදිහට right. ඒතර ඕගොල්ලන්ගේ සිලබස් එකේ ළමයි ගුරුත්ව කේන්ද්‍රය හෙව්වත් ස්කන්ධ කේන්ද්‍රය හෙව්වත් ළමයි අපි මේ විභාගයේදී ලකුණු ලබා දීම සිදු කරනවා right. එතකොට මේකේ අපිට OY වටා ගූර්ණය සැලකුවාම අපි මොකද මෙයා සම්මිතික වෙන x අක්ෂය සම්මිතික නිසා මම සලකන්නේ OY වටා ගූර්ණය ගන්න. ඊට වම් පැත්තේ මම මේක සටහන් කරලා තිනවා මෙයාගේ පරිමාව right. සම්පූර්ණ කේතුවේ පරිමාව 3 1යි phi r වර්ග h. rho g ගත්තාම ළමයි බර එනවා නේද? වාර x bar right. x bar එනවා. ඊට පස්සේම අපි දකුණු පැත්ත සටහන් කරන්නේ අපි සලකන තීරුව. මම මේකේ අරන් තින මේ මැද කොටසක් අපි මේක පටියක් ළමයි අපි කපලා ගත්තොතින් තැටියක් විදිහට නේද? අපිට එන්නේ සිහින් තැටියක් එනවා. ඒතකොට ඒකේ අපි හරස්කඩ වර්ගඵලයේ ඝනකමෙන් ගුණ කරාම අපිට පුළුවන් පරිමාව ලියන්න පුළුවන්. right? ඒතකොට 5y වර්ග ds කියලා කියන්නේ සලකන කොටසේ පරිමාව. rho g වලින් ගුණ කරාන් පස්සේ එනවා බර right. ඒ අදාළ කොටසේ ගුරුත්වකයෙන් දුර ළමයි x එකක් එන්නේ. ඊට පස්සේ අපිට ඒ ආකාරයෙන් ගූර්ණ අපි ලිව්වහම සුළු කිරීම කරන්න පස්සේ අපිට rho g කපන්න පුළුවන්. ඊට පස්සේ අපිට එනවා 3 1යි phi r වර්ග h x bar සමානයි අනුකලන සීමාව බිඳු h phi r වර්ගය h වර්ගය x ඝනය dx එකක් එනවා right. ඒ අනුව x bar සමානයි අපිට ගන්න පුළුවන් පොදු කොටස් ටික පොදු ඒවා ළමයි අපි ගත්තන් පස්සේ අපිට එනවා බිඳු h සීමාව x ඝනයක් අනුකලනය කරන්න. එතකොට අනුකල ළමයි පිළිතුර අපිට එහෙලා තියෙනවා x bar සමානයි 3h බෙදීම 4ක් එනවා right. ඒකම ශීර්ෂයේ ඉඳලා අපිට එන්නේ 3h බෙදීම 4ක්. ඊට පස්සේ පතුලේ ඉඳන් ළමයි ගුරුත්වකයෙන් දුර අපිට හොයන්න තියෙන්නේ මුළු උස ළමයි h නිසා අපි 3h බෙදීම 4 අඩු කරාම අපිට h ලගය ගුරුත්වකයෙන් දුර x bar සමාන h බෙදීම 4ක් අපිට එනවා right. මෙයා තමයි අපි අර මුල් කොටස ළමයි උත්තරේ නේද? අපි ඊළඟට දෙවෙනි කොටසට ඒක ආපහු ළමයි අපිට කියනවා අර පන්ති කාමරයේ සාධනය කරන ඒවායින් තව එකක් අහලා දෙනවා අපිට right. අරය ආරවන ඒකාකාර ඝන අර්ධගෝලයක ස්කන්ධ කේන්ද්‍රය කේන්ද්‍රයේ සිට 3r බෙදීම 8 දුරකින්ද පිහින් බව පෙන්වන්න තියෙන්නේ right. අපි යන් ඒකේ උත්තරේ බල්ලෙමු කියලා නේද? right. අපේ අර්ධගෝලය ළම මෙයා එහෙනම් අපි මේකත් ඝන අර්ධගෝලයක් නිසා මේක ළම අපි කැපුවෙන් පස්සේ ඇටියක් අපිට එනවා.
right? මේකෙත් අපි ඉස්සෙල්ලා වගේම ලියන්න ඕනේ සම්මිතිකතාව ගැන ලියන්න ඕනේ. ඒකේ පරමාණු ස්කන්ධය ලියන්න අපව ගුරුත්ව කේන්ද්‍රයට දුර නේද? සඳහන් කරන්න ඕනේ. right? මේකෙත් මම අරන් තියෙන ළමයි ගූර්ණ මූලධර්මයේ පාවිච්චි කරලා තියෙන ගැටලු විසඳන්න. මේකෙත් අපි එතකොට වම් පැත්තේ ලියන්නේ සම්පූර්ණ ලැබෙන ඝන වස්තුවේ පරිමාණ ලියලා තියෙනව නේද? පරිමාණ ඊළඟට ρg ගත්තාම බර එනවා. x බව වලින් ගුණ කරන් පස්සේ ගූර්ණ එන්නේ. මෙතන මම ලියලා තිනවා සලකන තැටි ළමයි පරිමාව ලියන්නනේ. එතකොට phi r වර්ග x වර්ග rho g x dx එකක් එනවා. phi r වර්ග x ඍණ x වර්ග rho g කියලාමයි තැටියේ බර x කියලා කියන්නේ ගුරුත්වකයෙන් දුර. ඒතර අපි x ළමයි ගුණ කරන් පස්සේ අපිට මේ ආකාරයෙන් එනවා r වර්ග x ඍණ x වර්ගය. right? ඒතර මෙයාව අපි අනුකලනය කරාම right? අනුකලනය කරන් පස්සේ අපිට එනවා මේ ආකාරයට r 4 බෙදීම 2කුයි ආපහු r 4 බෙදීම 4ක් එනවා සුළු කරාම ගුරුත්වකයෙන් දුර 3r බෙදීම 8ක් එන්නේ. හරි. ඒතර මෙයා තමයි අපේ දෙවෙනි කොටසේ පිළිතුර වෙන්නේ. අපි ළමයි ආපහු ඊළඟට ගැටලුවට ගියොත් ඊට පස්සේ අපිට ගැටලුවේ තව කතාවක් කියනෝ නේද? පතුලේ අරය 2a හා උසේ 4a වූ ඒකාකාර ඝන ඍජු වෘත්ත කේතුවක ජින්නකයකින් ඝන අර්ධගෝලයක් ඉවත් කර සාදා ඇති S වංගෙඩියක් යාවද රූපේ දැක්වේ. ජින්නකයේ ඉහළ වෘත්තාකාර මුහුණතේ අරය හා කේන්ද්‍ර පිළිවෙලින් 2a හා O1 අතර පහළ වෘත්තාකාර මුහුණත සඳහා ඒවා පිළිවෙලින් A සහ C වේ කියලා කියනවා. ජින්නකයේ උස 2a ඉවත් කළ ඝන අර්ධගෝලයේ අරය හා කේන්ද්‍ර පිළිවෙලින් A සහ O කියලා කියන්නේ. right? S වංගෙඩියේ ස්කන්ධ කේන්ද්‍රය අහනවා. right? අප බලමු ළමයි මෙයාගේ පිළිතුර. අපේ ළමයි කේතුව මේ ආකාරයෙන් එන්නේ එතකොට right? ජින්නකයේ ගන්න ඉස්සෙල්ලා නේද? මේ වගේ කේතුවක් අපිට එන්නේ. සම්මිතිකතාව සැලකුවන් පස්සේ මෙයාගේ උසත් ළමයි 2.1ක් එන ඕගොල්ලන්ට. හරි. දැන් මේකෙත් අපි ලියන්න ඕනේ අර සම්මිතික නිසා ගුරුත්වකයෙන් දුර right? පරිමාවක ස්කන්ධයේ රෝ කතාව නේද? ආපහු ලියන්න ඕනේ ස්කන්ධ කේන්ද්‍රයේ දුර y භාගින් ලියන්න. right? අපි දැන් මේ ගූර්ණ ගන්නේ OY අක්ෂයත් එක්ක ගූර්ණ ගන්න තියෙන්නේ. හරි. එතකොට මේක අපි මේ වංගෙඩි හදාගෙන මුලින් අපි මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ කේතු කොටසෙන් මේ කේතුව කපලා අයින් කරනව නේද? ඊට පස්සේ ආපහු අපි මොකද කරන්නේ? යටින් අයින් කරන මෙයාගේ අර්ධගෝලයක්. අපි මේ සලකන වස්තු වල පරිමාව තමයි මෙතන ලියන්නේ. එහෙනම් මුලින්ම කේතුවක් තියෙන්නේ 3n 1යි phi අරය ළමයි 2යි phi r වර්ග h 4 එකක් එනවා. ඒකෙන් අපි කපලා අයින් කරන තව කේතුවක් උඩින් 3n 1යි phi r වර්ග h තමයි 2යි එනවා. ආපහු වෙනවා අර්ධගෝලය 3n 2යි phi a ඝනයක් තියෙන්නේ. right? ඒතර මේ හැල් තියෙන්නේ පරිමාව. වාරයක් rho g නේ. ඒතර බනෝ ගූර්ණය x බාගත්තාම වෙනවා අපිට මේ සලකන අවසන් කොටසේ ගූර්ණය වෙලා තින්දනි. ඊට පස්සේ මොකද කරන්නේ? අයින් කරන එක එක කොටසේ ගූර්ණය ගන්න තියෙන්නේ. මුලින් එන 3n 1යි phi r වර්ගය ඒකල මුළු කේතුව h වාරයක් එයයි ගුරුත්වකයෙන් දුර වෙන්නේ a එකක් ඉන්නේ නේද? තල මුහුණට ඉඳන් සලකුවාම ගුරුත්වකයෙන් දුර a. ඊළඟට තව කේතු කොටසක් අපි අයින් කරනවා. එයාගේ ලියන පරිමාව 3n 1යි phi a වර්ගය උස 2a වෙනවා. එයයි ගුරුත්වකයෙන් දුර වෙන්න ඕනේ 2a ධන a බෙදීම 2ක් එනෝනේ. ඊට පස්සේ ආපහු වෙන්න ඕනේ 3n 2යි phi a ඝනය right? එයයි ගුරුත්වකයෙන් 3a බෙදීම 8ක් එන්න ඕනේ. right? මේ ටික ළමයි සුළු කරයන් පස්සේ අපිට 4x බා සමානයි එනවා 16යි a බෙදීම 3යි 5යි a බෙදීම 2යි a බෙදීම 4 right? එතකොට x බා වලගේ අපිට එනවා 41යි a බෙදීම 48ක් එනවා. හැදෙන වංගෙඩියේ ගුරුත්ව කේන්ද්‍රයේ දුර. එහෙම නැත්නම් ස්කන්ධ කේන්ද්‍ර දුර ඔය ආකාරයෙන් එන්නේ. right?
අපිට මේ ගූර්ණ මූලධර්මයේ නැතුව ළමයි කැමති නම් මෙහෙම හදන්න පුළුවන්. right? මේ ක්‍රම දෙකටම ගොඩක් ළමයි ගැටලුවට පිළිතුරු සපයනවා. මෙහෙම හදන්න පුළුවන්. එක එක වස්තු සලකලා අපිට පුළුවන් මේවා ස්කන්ධ ලියා ගන්න පුළුවන්. right? ඒතකොට මේ ආකාරයෙන් අපිට එන්නේ. හරි නේද? මුලින්ම මම ලකුණු කරලා තිනවා ලොකු කේතුව ඊළඟට කර කපලා ඉවත් කරන කේතුව ඊට පස්සේ ආපහු ලකුණු කරලා තිනවා අර්ධ ගෝලය ඊට පස්සේ ලකුණු කරනවා අපි අර හැදෙන වස්තුව right ඊට පස්සේ දෙවෙනි තීරුව අපිට තියෙන්නේ එක එක වස්තු වල ස්කන්ධ ටික ලකුණු කරලා තියෙන්නේ right ඒ අනුව අපිට ලැබෙන වස්තුවේ ස්කන්ධ තමයි 4යි 5 ඒ ගණේ රෝ එකක් එන්නේ ඊට පස්සේ ආපහු ලකුණු කරලා තිනවා ගුරුත්වකයෙන් දුර එමෙත ස්කන්ධ කේන්ද්‍ර දුර තමයි ඔය A5 බෙදීම 2 සහ 3 බෙදීම 8 වෙන්නේ. අපිට අර සමීකරණයෙන් ආපහු ලියන්න පුළුවන්. right? සම්මිතික අණුව මුළු එකේ ස්කන්ධය වෙන්නේ 4යි 5 A ගණය ρ x බා එකක් වෙනව නේද? ඒ අණුව එක එක වස්තු වල අපිට ගුණ ටික ගත්තාම ඉස්සල විදිහටම ආපහු x බා වලගේ 41 බෙදීම 48ක් එනවා. right මේ ක්‍රම දෙකටම පුළුවන් අපිට ගැටලු විසඳන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට තව කොටසක් අපිට ගැටලුවේ තිබුණා. බලමු මොකද්ද කියලා කියන්නේ යා නේද? ඊවස්සම අපිට කියන මේ S1 ගෙඩිය පහළ වෘත්තාකාර මුහුණත තලය ස්පර්ශ කරමින් රළු තිරස් තලයක්ම තබා ඇත. දැන් තලයේ සෙමෙන් උඩු අතට ඇල කරනු ලැබේ. වම් ගෙඩිය හා තලය අතර ඝර්ෂණ සංගුණික 0.9යිලු. මෙන්න මේ කතාව වෙනම නම් වම් ගෙඩිය සමතුලිතතාවය පවතින බව පෙන්වන්න තියෙනවා. right? ඒතර මේක ඇට්ටිගේ පිළිතුර අපි ගියාම මේ ආකාරයෙන් අපිට ලැබෙනවා. right? එතකොට මේකේ අපිට ලිස්සායම් වලක් ගන්න ළමයි මියු විශාලයි සමාන tan alpha එනව නේද? පෙරලීම් වලක් ගන්න මේ ආකාරයෙන් එනවා. මේක ළමයි වටිනාකම හෙව්වහම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකල විභාගයේ මේ ගැටලු පොඩි වැරද්දක් වුණා. right? ඒක නිසා නම් මේකට මම හිතා ලකුණු ලබා දීම සිදු කරා විභාගෙදී. හරි. අපි ඊළඟ බලමු ප්‍රශ්නාංක 17 ළමයි. right? සම්භාවිතාව සංඛ්‍යාන ගැටලුවක් තියෙන්නේ ඕගොල්ලන්ට දීලා අවසන් ප්‍රශ්නය. දැන් ළමයි ගොඩක් ළමයි මේ ගැටලුවට පිළිතුරු ලිවීම අඩු නිසා ඊටාම පහසු ගැටලුවක් එන්නේ. මම හිතන්නේ හැමෝම හොඳයි මේ ගැටලු ළමයි පිළිතුරු ලියන්න යමු වෙනවා නම් right බලන්න මේ ගැටලුව නේද මුලින්ම තියෙන මේ කොටස සම්භාවිත ගැටලුවක් තියෙන්නේ. එක්තරා කර්මාශාලාවක අයිතම් වලින් 50ක් ඒ යන්ත්‍රයෙන් නිපදවන අතර ඉතිරිය B හා C යන්ත්‍ර මගින් නිපදවනු ලැබේ. AB හා C යන්ත්‍ර මගින් නිපදවනු ලබන අයිතම් වලින් 100%, 103%, 102 දෝෂ සහිත බව දනිමු. සම්භාව්‍ය තෝරාගත් අයිතමයක් දෝෂ සහිත වීමේ සම්භාවිතාව 0.1 බව දී ඇත. B හා C යන්ත්‍ර මගින් නිපදවනු ලබන අයිතම වල ප්‍රතිශතය අහනවා. සම්භාව්‍ය තෝරාගත් අයිතමයක් දෝෂ සහිත බව දී ඇති විට ඒ යන්ත්‍රය මගින් නිපදවන ලද එකක් වීම සම්භාවිතාව අහනවා. right? अब බලමු ළමයි පිළිතුර අපේ නේද? ඒතර අපි අරන් තුනේ මේකේ A යන්ත්‍රයෙන් නිපදවීම මම අරන් තුනේ PA කියලා භාගයයි. B යන්ත්‍රයෙන් ළමයි නිපදවීම PB P කියලා අරන් තිනවා. C යන්ත්‍රයෙන් ළමයි බාහන නිපදවීම PC භාගිරන P එකක් ඉන්නේ. ඒතර මම අපිට මේ ආකාරයෙන් සලකන්න පුළුවන් සටහනක්. right? මේ ආකාරයෙන් අපි සටහනක් සැලකුවාම අපේ ABC යන්ත්‍ර තුනක් තියෙනවා. ඒතර මේ D වලින් ළමයි පෙන්눔 කරලා තියෙන දෝෂ ටික පෙන්눔 කරලා තියෙන්නේ. right? D වලින් පෙන්눔 කරන දෝෂ. ඒ අනුව එහෙනම් A නිපදවන අයිතම දෝෂ සහිත වීම සම්භාවිතාව අපි ලකුණු කරන මෙතනින් A given D ළමයි ස්ථිර එකයි නේද? A දී ඇති විට D සිදුවීමේ සම්භාවිතාව. B නිපදවන අයිතම දෝෂ සහිත වීම කියන්නේ B දී ඇති විට දෝෂයක් වීම 0.3යි. ඊළඟට C ගෙන් නිපදවන අයිතම දෝෂ සහිත වීම කියන්නේ right C දී ඇති විට නේ C ගෙන් දෝෂයක් වීම 2යි කියලා අපි දීලා තියෙනවා.
ඒ අනුව PD ළමයි අපිට එනවා දෝෂ වීම 0.0.1යි නේද? ඒ අනුව අපි මුළු සම්භාවිතා නියමයේ ප්‍රකාශයෙන් ලිව්වහම අපිට එනවා 0.98ක් එනවා නේද? 100ට එක වාරයක් භාගය. මෙයාව ළමයි සුළු කරයන් පස්සේ right සුළු කරයන් පස්සේ අපිට එළ තිනවා 3.6 සමානයි 1 ධන 6යි p ධන 2 ඍණ 4යි p එකක් එනවා right. ඒ p වල ගේනවා අපිට 0.03ක් එන්නේ. හරි නේද? ඒතර මෙයා තමයි අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? B යන්ත්‍රයෙන් බාණ්ඩ නිපදීමේ සම්භාවිතාවනේ. right. අපෙන් අහලා තිබුණා සම්භාවිත සොරගත් අයිතමයක් දෝෂහිත බව දී ඇති විට ආනවා ඒ යන්ත්‍රය මගින් නිපදන ලද එකක් වේ සම්භාවිතාවත් අහනවා. right. අපේ දෙවෙනි කොටස එහෙනම් B යන්ත්‍රය මගින් නිපදවන ලද භාණ්ඩයක් භාණ්ඩ ප්‍රතිශතය 30ක් එනවා. C මගින් නිපදවන ලද භාණ්ඩ ප්‍රතිශතය 20යි. ඒ අනුව අපෙන් අහන දෝෂයක් වෙනවා නම් A වලින් වීම එහෙනම් අපිට ලියත හැකි බේස් ප්‍රමේය අනුව මේ ආකාරයට නේද? එතකොට PA ඡේදන D වල අර්ධ දැක්වීම ළමයි D given A වාරයක් PA එනවා බෙදීම PD ඒ අනුව සම්භාවිතා ටික ආදේශ කරයන් පස්සේ අපිට පිළිතුර ලැබෙනවා 15 බෙදීම 18ක් එනවා. මේක අපි සාකච්ඡා කරේ 17 A කොටසනේ සම්භාවිතා කොටස. අප බලමු ළමයි අපිට ඊළඟට තියෙනවා 17 B කොටස සංඛ්‍යාන ගැටලුව. අපිට ගාන කියනවා එක්තරා කර්මාශාලාවක සේවකයන් 100 දෙනෙකු තම නිවසේ සිට සේවා ස්ථානට ගමන් ගනු ලබන කාලය මිනිත්තු වලින් වගුවේ දී ඇත. right. ඒක මෙයාට ගත වෙන කාලය අපිට කියනවා මිනිත්තු 20 බිංදුව ඉඳන් 20 දක්වා 20 40 60 60 80 80 100 ඔය විදිහට අපිට ළමයි කාල ප්‍රාන්තර පහක් තියෙනවා සේවකයන් ගාන තියෙනවා 10 30 40 10 10 කියලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා දී ඇති ව්‍යාප්තිය මධ්‍යයන සම්මතපගමනයේ මාතේ නිමානය කරන් තියෙන්නේ. ඊට පස්සේ අපේ ගැටලුවේ කියනවා 80 100 පන්ති පාන්තරයේ සිටි සේවකයන් සියලුම සේවකයන් කර්මාශාලා වාසන්නේ පදිංචියට ගොස් ඇත. එයින් 80 100 පන්ති පාන්තරයේ සංඛ්‍යාතය 10 සිට බිංදුව දක්වාද බිංදුව 20 පාන්තරයේ සංඛ්‍යාතය 10 සිට 20 දක්වාද වෙනස් විය. නව ව්‍යාප්තියේ මධ්‍යයන්නේ සම්මතපගමනය හා මාතය නිමානය කරන් තියෙන්නේ. මුලින්ම ළමයි අපිට තියෙන්නේ මධ්‍යයන්නේ සම්මතපගමනය හා මාතය හොයන්න තියෙන මේ වගුවට අදාළව. අපි ඒක මුලින් බලලෙමු නේද? වගුවේ තියෙන අපිට ගත වෙච්ච කාල ටික තියෙනවා. ඊට පස්සේ සංඛ්‍යාතය මධ්‍යගය right. ඒ අනුව අපි මේකේ පන්ති පාන්තර වල ළමයි අගය සමාන නිසා අපිට පුළුවන් මෙයාට ගන්න අර කේතන ක්‍රමය නේද? මම අරන් තිනවා කේතනයක් yi කියලා මොකද්ද? x ඍණ a බෙදීම c එකක් එන්නේ right. x ඍණ a බෙදීම c. ඒ අනුව අපිට ලියන්න පුළුවන් මධ්‍යගය ටික අපි ලියාගත්තන් පස්සේ අපිට හැලලා තියෙන මධ්‍යගය තීරුව 10 30 50 70 90 නේද? ඊට පස්සේ ඔයා ගෑන් ටික ළමයි අර yi ගේ සූත්‍රය ආදේශ කරන් පස්සේ yi තීරුව අපිට පුළුවන් පුරව ගන්න බිංදුව ඍණ 1 ඍණ 2 පහළට 1 2 එනවා. ඊට පස්සේ අපි fy uy තීරුව හදා ගන්න පුළුවන් අපිට. ඒ අනුව වෙනවා අපිට ඍණ 20 ඍණ 30 බිංදුව 10 20ක් එනවා නේද? ඒතර සිග්මා fy සැලකුවාම ඍණ 20ක් වෙලා තියෙනවා. මධ්‍යයන්නේ අර්ධ දැක්වීම තමයි x bar එහෙම නැත්නම් මධ්‍යයන්නේ සමානයි c y bar ධන a සිග්මා yi ළමයි එකතු කරන් පස්සේ අපිට එහෙලා තිනෝ මේ ආකාරයට right 20 ධන 24 බෙදීම 100 ධන 50ක් නේද? ඒ අනුව අපිට එනවා මධ්‍යයන්නගය 46ක් වෙලා තියෙනවා. හරි 46ක් එනවා. ඊට පස්සේ අපෙන් හඳුනන විචලතාවට එනවා අපිට සූත්‍රය c වර්ග i බිංදුව ඉඳන් n දක්වා fy yi වර්ග බෙදීම i බිංදුවෙන් n දක්වා fy ඍණ y බා වර්ගයක් එනවා.
ළමයි මේ සූත්‍ර ලියන අනිවාර්යයෙන්ම ඔය සිග්මා වල ළමයි සීමාව සඳහන් කරන්න ඕගොල්ලෝ. රයිට්? ලකුණු ලබා දෙනවා නම් ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම සීමාව ලකුණු කිරීම කරලා තියෙන්න ඕනේ. රයිට්? විචලතාව සමානයි. දැන් අපිට මේ පන්ති පාන්තර ළමයි පළල එන්නේ 20ක්. එහෙනම් C කියන්නේ වර්ග කරාම 400ක් එනවා. රයිට්? ඒ අනුව අපිට සම්මත අපගමනය අගේන සුළු කරයන් පස්සේ 21.54ක් එන්න ඕනේ. රයිට්? සම්මත අපගමනය 21.54ක් එනවා. මාතේ අපිට ලියන්න පුළුවන් L එක දන ඩෙල්ටා 1 බෙදීම ඩෙල්ටා 1 දන ඩෙල්ටා 2 වාරයක් C නේද? අපිට එතන ළමයි මාතේ වටිනාකම එනවා 45ක්. රයිට්? ඒතකොට ඩෙල්ටා 1 කියන එක මොකක්ද දෙන්න ඕනේ? අපි ඩෙල්ටා 1 වල භාවිතා කරන්නේ මාත පන්තියට පහළ පන්තියේ සංඛ්‍යා අතර වෙනස නේ. දැන් මේකේ ගත්තොත් එහෙම මාතය පන්ති වෙන ළමයි 40 60. රයිට්? මාත පන්ති වෙන්නේ 40 60. එහෙනම් ඩෙල්ටා 1 කියලා කියන්නේ 40 ඍණ 30. ඒ තමයි ඩෙල්ටා 1 වෙන්න ඕනේ. ඒක 10යි. ඊට පස්සේ අපි ඩෙල්ටා 2 කියලා කියන්නේ 40 ඍණ 10 නේද? මාත පන්තියට සහ ඉහළ පන්තිය අතර සංඛ්‍යා අතර වෙනස 30ක් වෙනවා අපිට. ඒතර වගුවේ ළමයි පල්ලෙහාට යනකොට තමයි අපි ඉහළ කියලා සලකන්නේ. වගුව වටිනාකම වැඩි ඒවා තමයි ඉහළ, වටිනාකම අඩු ඒවා පහළ. රයිට්? ඒ අනුව මාතයේ වටිනාකම 45ක් අපිට වෙලා තියෙනවා. ඒතර මුල් කොටස ළමයි මාතය මධ්‍යයන්නේ සහ සම්මත අපගමනය අපි හොයලා ඉවරයි. ඊට පස්සේ ඒ ගැටලුවේ ළමයි අපිට ආපහු කිව්වා අර දුරින් ඉන්න කට්ටිය ළමයි යනවලු පදිංචියට නේද? ආසන්නයේනේ. ඒගොල්ලන්ගේ සේවා ස්ථාන ආසන්නට ගියාම 80 100 පන්ති පාන්තර ඉවත් වෙනවා. රයිට්? ඒ වුණාම මධ්‍යයන්නේ අහනව නේද? ඒතර අපිට ආපහු හදන්න පුළුවන් මේ ආකාරයට වගුව. ඒතර අපිට එතනින් එනවා මේ ආකාරයෙන් FIUY වර්ග තීරු හදාගත්තාම මධ්‍යයන්නේ අපි ලියන්න පුළුවන් CU බදන A කියලා. එතනින් අලුත් මධ්‍යයන්නේ අපිට එනවා අගේ ආදේශ කරන් පස්සේ 50 ඍණ 12 කියන්නේ 38ක් එනවා. රයිට්? එයා තමයි එතකොට අලුත් මධ්‍යයන්නේ වෙන්නේ. විචලතාවත් එහෙමයි. පන්ති පල්ලමයි වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ C වලගේ 20මයි. රයිට්? විචලතාව වටිනාකම එන්නේ අපිට එතකොට 18.33ක් එනවා. රයිට්? එනිසා මාතය ගත්තාම මාත පන්ති ළමයි 40 තිබුණේ. මාත පන්ති 40 නිසා එයාගේ දෙපැත්ත සංඛ්‍යාත වෙනස් තුන්නේ නැහැ මේගොල්ලෝ නේද? ආසන්නයට ගියාට සේවා ස්ථාන ආසන්නයකට මාත පන්තියට ආසන්නයෙන් තියෙන පන්ති වල සංඛ්‍යාත වෙනස් තෝරන නිසා රයිට්? මේගොල්ලෝ සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ. ඒ අනුව මාත ඒ වටිනාකම ඉස්සෙල්ලා මාතෙම තමයි වෙන්නේ. රයිට්? එහෙම ලියුවනම් ඇති. රයිට්? පුතාලා දැන් මේ ප්‍රශ්න පත්‍රය ආපහු පිළිතුරු ලිව්වෙන් පස්සේ ඊට පස්සේ ආයි දැන් ඕගොල්ලොන්ට තව අලුත් ගැටලු ලැබෙන්න පුළුවන් මේ කෙටි කාල සීමාව තුළ. මම හිතන්නේ ඒ වගේ ගැටලු විසඳන්න යනවට වඩා හොඳයි ඕගොල්ලොන්ගේ පාසලේ එහෙම නැත්නම් පන්තිවල කරපු ගැටලු වලට පමණක් පිළිතුරු සපයලා නිදහස් මානසිකත්වයෙන් විභාගයට යෑම තමයි ඊටම වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි අපි දැන් මේ පසුගිය විභාග කීපයක ප්‍රශ්න පත්‍රය ගත්තොත් එහෙම අපිට දකින්න දෙයක් තමයි ගුරුත්ව කේන්ද්‍ර ගැටලුව. රයිට්? ඕගොල්ලන්ගේ සිලබස් එකත් එක්ක ඔගොල්ලෝ අනුකලන පාඩමේදී පරිමාව භාවිතයෙන් එක එක ඝන වස්තු වල පරිමාව හොයුවා. මං හිතන්නේ බොහෝ විට ඒ වගේ දෙයක්ුත් ගුරුත්ව කේන්ද්‍රයේ ගැටලුවට ලැබෙන්න පුළුවන්. ඒකින්ද ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න ඝන වස්තුවක රයිට් සමීකරණයක් දුන්නාම ඒ සමීකරණය අනුව ඝන වස්තුවේ පරිමාව හොයාගන්නේ කොහොමද? රයිට්? ඒ අනුව කොහොමද ඒ පරිමාව හොයාගත්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්නේ? ඒ වගේ දේවල් ගැන ගොඩාක් මේ සැලකිලිමත් වෙන්න. රයිට්? ඒ වගේම තමයි අර මුලින් පාඩම පටන් සාකච්ඡා පටන් ගන්නකොට කිව්වා වගේම මුල් විනාඩි 10 තුල ප්‍රශ්න පත්‍රය හොඳින් කියවලා රයිට් හොඳින් කියවලා ඕගොල්ලන්ගේ ඒ ප්‍රශ්න දෙන කොටස ප්‍රශ්න 5 හොඳට කළමනා කරගැනීම අනිවාර්යයෙන් කළ යුතු වෙනවා. රයිට්? මට හිතන විදිහට ඒකෙන් මුල් පැයක් ඇතුළත අනිවාර්යයෙන්ම ප්‍රශ්න 3කට අපිට පිළිතුරු සපයන්න පුළුවන්
අර ලේසි ප්‍රශ්න ටික මාක් ලකුණු කරගත්තාන් පස්සේ. රයිට්? ඒ අනුව තව පැයක් අපි භාවිතා කළොතින් ප්‍රශ්න දෙකකට ඕගොල්ලන්ට අවසන් පැය තුල මුල් ප්‍රශ්න 10ම නිදහසේ පිළිතුරු ලියන්න පුළුවන්. රයිට්? ඒ අනුව මම හිතන්නේ හැම දරුවෙකුටම ඔය ක්‍රමවේදය භාවිතා කරොතින් ඔබේ ප්‍රතිඵලය ඉහළ ලකුණක් සහිත ප්‍රතිඵලයක් බවට පත් කර ගන්න පුළුවන්. ඒ අනුව මම ලක්වාසී සියලුම දූ පුතුන්ට මම මේ අවස්ථාවක් කරගන්නවා. හොඳ ප්‍රතිඵලයක් ලබාගෙන රටට වැඩදායි පුරවැසියෙකු විදිහට අනාගතයට මුහුණ දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා කියමින් ඔබ සෑම දෙනාටම ආයුබෝවන්.